හරි හරි. අපි පටන් ගමු පාඩම එහෙනම්. අපි ගිය සතියේ නතර කරේ ප්‍රංශ විප්ලවය කතා කරගෙන ගියා. අපි නතර කරේ 60 වෙනි ප්‍රශ්නේ නේද? 60 නේද නතර කරේ? ප්‍රංශ දාර්ශනිකයන් ඉදිරිපත් කළ මත මොනවාද කියන තැනනේ නතර ගුණේ අපි. එහෙමනේ. ඉතින් බලමු ප්‍රංශ විප්ලවයට බලපෑ වෙනත් හේතු කියන දේ සාකච්ඡා කරේ අපි මතක තියාගන්න ඕනේ. හරි. ප්‍රංශ විප්ලවයට බලපාපු ප්‍රධාන හේතු තමයි දේශපාලන හේතු, ඊළඟට සමාජ හේතු, ආර්ථික හේතු සහ වෙනත් හේතු. ප්‍රංශ විප්ලවයට බලපාපු හේතු දේශපාලන හේතු, සමාජ හේතු, ආර්ථික හේතු, වෙනත් හේතු. ඒකට මතකයි දැන් දේශපාලන හේතු මොනවද කියලා? අර ප්‍රංශ මහජන නියෝජිත ආයතනයේ ස්ටේට්ස් ජනරල් සභාව වසර 175කින් පමණ කැඳවා නොතිබීම නැත්නම් මහජන නියෝජිත ආයතනය නොසලකා හැරීම, ඒ වගේම 16 වන ලුවී රජුගේ බිසව මාරි ඇන්ටෝයිනට් බිසව පාලන කටයුතු වලට අනවශ්‍ය ලෙස මැදිහත් වීම, ප්‍රංශ පාලකයන් ගෙන ගිය අධික සුඛෝභෝගී ජීවිතය වගේ කාරණා තමයි දේශපාලන හේතු. අපි සමාජ හේතු කතා කළා. ප්‍රංශය තුල වෙළඳාමෙන් හා වෙනත් නිෂ්පාදන කටයුතු වලින් මුදල් උපයගත්තු ධනවත් උගත් ධනවත් මධ්‍යම පන්තියට දේශපාලන බලතල හිමි නොවීම කියන කාරණය. ආර්ථික හේතු වලදී අපි හේතු දෙකක් කතා කරා. ප්‍රංශ භාණ්ඩාගාරයේ බංකොලොත් වීමත් අසාධාරණ ලෙස බදු පැනවීමත් කියන කාරණය. වෙනත් හේතු වල අපි හේතු දෙකක් ලිව්වා. ප්‍රංශ දාර්ශනිකයන්ගේ මතවාදය සහ ඇමරිකානු නිදහස් සටනට සම්බන්ධ වෙච්ච ප්‍රංශ සෙබළුන් නිදහස පිළිබඳ සංකල්පය දැනගෙන නැවත ප්‍රංශයට පැමිණීමත් ප්‍රංශය තුළ එම සංකල්පය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමත් කියන තැන. එතකොට අද පටන් ගන්න අපි ප්‍රංශ දාර්ශනිකයන් ඉදිරිපත් කළ මත මොනවද කියන තැනින් පෙළ පොතට ගියහම ඕගොල්ලන් 123 වෙනි පිටුවේ ප්‍රංශ විප්ලවයට බලපෑ දාර්ශනික මත ඉදිරිපත් කරපු අය දක්වලා තියෙනවා බලන්න. එතන මුලින්ම ඉන්නවා මොන්ටෙක්ස්කියු. ලියා ගන්න ප්‍රංශ දාර්ශනිකයේ මොන්ටෙක්ස්කියු. මොන්ටෙක්ස්කියු. එතන මේ මොන්ටෙක්ස්කියු කියන දාර්ශනිකයා විසින් ලියලා තියෙන ග්‍රන්ථයක්. ඔයගොල්ලෝ එතන ලියා ගන්න ඕනේ ග්‍රන්ථය මොකක්ද කියලා. නීතියේ සාරය කියන ග්‍රන්ථය. මොන්ටෙක්ස්කියු ලියන ග්‍රන්ථය තමයි නීතියේ සාරය කියන ග්‍රන්ථය. දැන් දරුවෝ බලන්න එතන ගිහිල්ලා මේ මොන්ටෙක්ස්කියු කියනවා එක් පුජ්‍යලයක වටා බලය ඒකරාශී වීම. ලියා ගන්න එපා බලා ගන්න. මොන්ටෙක්ස්කියු නීතියේ සාරය කියන කෘතිය කියන එක පුජ්‍යලයක වටා බලය ඒකරාශී වීම තුල ඒකාධිපති පාලනයක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඔහු කියනවා එක පුජ්‍යලයක වටා බලය ඒකරාශී වීම නුසුදුසුයි. මොකද හේතුව එක පුජ්‍යලයක වටා බලය ඒකරාශී වුණොත් එතන ඒකාධිපතිවාදයක් එතන ඒකාධිපති පාලනයක් නිර්මාණය වන නිසා. ඒ නිසා මොන්ටෙක්ස්කියු කියනවා එක් පුජ්‍යලයක වටා බලය ඒකරාශී වීම නුසුදුසුය. ඒ තුලින් ඒකාධිපති පාලනයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා බලය බෙදන්න ඕනේ කොටස් තුනකට කියලා ඔහු කියනවා. බලය බෙදන්න ඕන විවස්ථාදායක බලය, විධායක බලය සහ අධිකරණ බලය කියලා. පැහැදිලි වෙනවනේ? ඒතර මොන්ටෙස්කියුගේට අනුව තමයි මේ බලය බෙදිලා යන්නේ. විවස්ථාදායක බලය, නීති සම්පාදනය කිරීමේ බලය, විධායක බලය සහ අධිකරණ බලය කියන කාරණය. එතන ලියා ගන්න ඕගොල්ලන් මොන්ටෙස්කියු නීතියේ සාරය ඉස්සරහින් ලියනවා. බලය විවස්ථාදායක, විධායක හා
අධිකරණ ලෙස අංශ 3කට බෙදිය යුතු බව යෙදිය යුතු බවත් එමගින් ඒකාධිපති පාලනයක් ගොඩනැගීම වළක්වන බවත් පෙන්වා දීම. ඒකාධිපති පාලනයක් ගොඩනැගීම වළක්වන බවත් පෙන්වා දීම. ඊළඟ ප්‍රංශ දාර්ශනිකයෝ ඊළඟ එක්කෙන ඉන්නේ වෝල්ටෙයාර්. ප්‍රංශ දාර්ශනික මතවාද ඉදිරිපත් කළ දාර්ශනිකයන් වෝල්ටෙයාර් දෙවෙනි රූලේ. අපි ඊළඟ රූලේ ලියුව වෝල්ටෙයාර්. බලන්න වෝල්ටෙයාර් ඉදිරිපත් කරලා තියෙන මතය මොකක්ද කියලා 123 වෙනි පිටුවේ මම මැද හරියෙන් ඉන්නේ බලන්න. ස්වාධීන මත ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ අදහස් දැක්වීම. ඉතින් ඉස්සරහින් ලියා ගන්න වෝල්ටෙයාර් ඉදිරිපත් කර මතය තමයි ස්වාධීන මත ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ අදහස් දැක්වීම. ස්වාධීන මත ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ අදහස් දැක්වීම. කියන්නේ රටක ජීවත් වන මිනිස්සුන්ට තමන්ගේ මතය ඉදිරිපත් කිරීමට අයිතියක් තිබෙනවයි කියන කාරණය. ස්වාධීන මත ප්‍රකාශ කිරීමේ අයිතිය. දැන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් මූලික අයිතිවාසිකම් යටතේ දක්වලා තියෙනවා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. එතකොට මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳව මුලින්ම කතා කරන පුජ්‍යලයා තමයි වෝල්ටෙයාර්. ඊළඟ දාර්ශනිකයා රූසෝ ලියලා තියෙන ග්‍රන්ථය තමයි සමාජ සම්මුතිය. එතන ඉස්සරහින් ලියන රූසෝ කියලා ලියලා ඉස්සරහින් ලියනවා සමාජ සම්මුතිය. රූසෝ සමාජ සම්මුතිය. දැන් ඊට පස්සේ බලන්න එතනට ගිහිල්ලා පෙළ පොතේ රූසෝ සමාජ සම්මුතිය කියන ග්‍රන්ථය තුල පැහැදිලි කරනවා ජනතා ස්වාධිපත්‍ය පිළිබඳව. රූසෝගේ සමාජ සම්මුතිය තියෙන්නේ ජනතා ස්වාධිපත්‍ය පිළිබඳව. දැන් එතන තවත් පැහැදිලි කරනවා ජනතා ස්වාධිපත්‍ය කියන්නේ මොකක්ද කියලා. එතෙන්දී රූසෝ පැහැදිලි කරනවා මහජනතාවගේ සුභසිද්ධිය සඳහා කටයුතු කළ යුතු බවත් රජු මහජනතාවගේ සුභසිද්ධිය සඳහා කටයුතු කළ යුතු බවත් රජු එසේ කරන්නේ නැත්නම් ඔහු බලයෙන් ඉවත් කිරීමේ හැකියාව තියෙන ජනතාවටයි කියන කාරණය. ඒ කියන්නේ මේ ජනතා ස්වාධිපත්‍ය කියන එකේ අදහස තමයි පාලකයන් බලයට පත් කිරීම සහ පාලකයන් බලයෙන් ඉවත් කිරීමේ හැකියාව බලය තියෙන්නේ ජනතාවට. දැන් වර්තමානිතා පැහැදිලිනේ. දැන් රටේ අපේ රටේ ජනාධිපතිවරයා බලයට පත් කරන්නේ ජනතාව. එතකොට ඉඳපු පාලකයන් බලයෙන් ඉවත් කරේ ජනතාව. ඒකේ ජනතාවගේ ස්වාධිපත්‍ය බලය. හැබැයි දැන් රජ කාලෙට ගියොත් එහෙම රජකම කියන එක ලැබෙන්නේ උරුමය අනුව. රජකම උරුමෙන්නේ ලැබුණේ. එතකොට උරුමය මත රජකම ලැබුණු අය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නේ නැත්නම් එවැනි රජවරු බලයෙන් ඉවත් කිරීමේ හැකියාව ජනතාවට තිබුණා. ඒ නිසා තමයි 16 වන ලුවී රජතුමා ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියා නොකරපු නිසා ජනතාව ඉදිරිපත් වෙලා විප්ලවයක් කරා සටනක් කරා රජුරුව බලයෙන් ඉවත් කළා.
ඒක තමයි ජනතා ස්වාධිපත්‍ය. ඒතර මේ අදහස මුලින්ම ඉදිරිපත් කරන්නේ රූසෝ. ඒතර ඕගොල්ලන් ලියලා තියාගන්න රූසෝ සමාජ සම්මුතිය. එතන ඉස්සරහින් ලියලා තියාගන්න ජනතා ස්වාධිපත්‍ය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කිරීම. ජනතා ස්වාධිපත්‍ය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කිරීම. ජනතා ස්වාධිපත්‍ය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කිරීම. ඊළඟට ඔයගොල්ලෝ පෙළ පොතේ පෙරලා ගන්න 124 වෙනි පිටුව. පෙළ පොත 124 මම 61 වෙනි ප්‍රශ්නෙට එනවා ප්‍රංශ විප්ලවයට බලපෑ ආසන්නතම හේතුව කුමක්ද කියන තැන. ප්‍රංශ විප්ලවයට බලපාන ආසන්නතම හේතුව. දැන් 124 පිටුව පටන් ගන්නකොට පැහැදිලි කරනවා මෙන්න ප්‍රංශ විප්ලවය ඇතිවීමට බලපෑ ආසන්නම හේතුව මොකක්ද කියලා. ආණ්ඩුව මුහුණ පා සිටි මූල්‍ය අර්බුදය ලියාගන්න එපා බලාගන්න ඉස්සර වෙලා. ප්‍රංශ විප්ලවය ඇති වෙන්න බලපෑ ආසන්නම සිද්ධිය තමයි ආණ්ඩුවේ මූල්‍ය අර්බුදය. එහෙම නැත්නම් ආණ්ඩුවේ මූල්‍ය අර්බුදය පිළිබඳ තත්වය. ඒ කියන්නේ ප්‍රංශ ආණ්ඩුව මූල්‍ය අර්බුදයකට මුහුණ පානවා. ප්‍රංශ රජයේ මූල්‍ය අර්බුදයකට මුහුණ පෑවට පස්සේ ප්‍රංශ රජවරු කරන්නේ ප්‍රංශේ 16 වන ලුවී රජතුමා කරන්නේ මේ මූල්‍ය අර්බුදයට පිළියම් වශයෙන් බදු ප්‍රතිසංස්කරණයක් ඇති කරනවා. බදු ප්‍රතිසංස්කරණයක් සිදු කරන්න ඕන කියලා තීරණය කරනවා. ප්‍රංශ ආණ්ඩුව මූල්‍ය අර්බුදයකට මුහුණ පානවා. පාලකයා 16 වන ලුවී ඒකට පිළියමක් ලෙස ඉදිරිපත් කරනවා බදු ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතුයි කියලා. ඊළඟට රජතුමා කරන්නේ බදු ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම සඳහා ප්‍රංශ මහජන නියෝජිත ආයතනය වන ස්ටේට්ස් ජනරල් සභාව කැඳවනවා. පියවරෙන් පියවර මතක තියාගන්න. ප්‍රංශ විප්ලවයට බලපාන ආසන්නම සිද්ධිය තමයි ප්‍රංශ ආණ්ඩුව මුහුණ පෑ මූල්‍ය අර්බුදය. ඒ මූල්‍ය අර්බුදයට පිළියම් විදියට 16 වන ලුවී රජතුමා තීරණය කරනවා බදු ප්‍රතිසංස්කරණයක් සිදු කරන්න. බදු ප්‍රතිසංස්කරණය සිදු කිරීම සඳහා ප්‍රංශ මහජන නියෝජිත ආයතනය වන ස්ටේට්ස් ජනරල් සභාව කැඳවනවා. හැබැයි අපි කලින් ලියලා තියෙනවානේ මේ ස්ටේට්ස් ජනරල් සභාව අවසාන වශයෙන් කැඳවලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1614. දැන් ආයිත් 1614ට පස්සේ මේ ආයතනය නැවත කැඳවන්නේ 1789. ඒ කියන්නේ වසර 175කට පසුව. එතන මේ ස්ටේට්ස් ජනරල් සභාව කියන ආයතනය ගත්තාම ඒක පූජක නියෝජිතයන්, රදල නියෝජිතයන් සහ සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයන්ගෙන් සමන්විත වුණා. පූජක, රදල, සාමාන්‍ය ජනතා නියෝජිතයෝ. මෙහෙම පෙන්වුවොත් මේ පූජක යන් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතය, පූජක පාර්ශව වෙනුවෙන් ඉන්න නියෝජිතය. රදලයන් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයෝ. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයෝ. මේ කොට්ටාස තුන තමයි ස්ටේට්ස් ජනරල් සභාව නියෝජනය කරන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රංශය තුල පූජක රදල පාර්ශවයන්ට තිබුණානේ විශේෂ බලතල වරප්‍රසාද. පූජකයෝ රදලයෝ බදු වලින් නිදහස්. ප්‍රංශ රජමාලිගාවට ඇතුල් වීමට අවසර තිබුණේ පූජක රදල වැනි පාර්ශවයන්ට විතරයි. ප්‍රංශ දේශපාලන ක්‍රියාවලිය දේශපාලන කටයුතු වලදී යෙදුනේ පූජක රදලයෝ විතරයි. එතකොට පූජක රදල සාමාන්‍ය කියන ජනතාවක නියෝජිතය. හැබැයි මතක තියාගන්න ඕනේ මෙතන මේ මහජන නියෝජිත ආයතනය කියලා කිව්වට මේකට මේ අය පත් වෙන්නේ ඡන්දකින් නෙමෙයි පරම්පරාවෙන් පත් වෙන්නේ. පරම්පරාවෙන් ඒ පත්වීම වෙනවා. අපි හිතමු යම් කිසි කෙනෙකුගේ තාත්තා ස්ටේට්ස් ජනරල් සභාව නියෝජනය කරා නම් එයාගෙන් පස්සේ එයාගේ පුතා. එයාගෙන් පස්සේ එයාගේ පුතා. එහෙම තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. වසර 175ක් මේ ආයතනය කැඳෙන්නේ නැති වුණාට පාරම්පරිකව ඒ ආයතනයට උරුමකම් තියෙන පිරිස පත් කළ තිබුණා.
දැන් 1789 වසර 175කට පස්සේ ස්ටේට්ස් ජෙනරල් සභාව කැඳෙව්වහම ප්‍රශ්නයක් මතුවුණා මේ සභාව කොහොමද පවත්වන්නේ කියලා. මොකද මේ කිසි කෙනෙක් මේ සභාව පවත්වන ආකාරය පිළිබඳ දැකලා නැහැ. මේ හැමෝටම ප්‍රශ්නයක් තිබුණා කොහොමද මේ ආයතනය පවත්වන්නේ? කොහොමද මේක තුල සාකච්ඡා කරන්නේ? එතෙන්දී වරප්‍රසාද ලත් ඒ කියන්නේ රදල පූජක නියෝජිතයෝ රජතුමාට කියනවා වරප්‍රසාද අහිමි වරප්‍රසාද නැති ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව නියෝජනය කළ තුන්වෙනි පන්තිය මේ සාමාන්‍ය ජනතාව නියෝජනය කරපු පිරිසගේ තුන්වෙනි පන්තිය වරප්‍රසාද අහිමි පන්තිය මේ වරප්‍රසාද ලත් රදල පූජක නියෝජිතයෝ කියනවා රජතුමාට අපිට බෑ තුන්වෙනි පන්තියේ නියෝජිතයන් නැත්නම් සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයන් සමග එකට ඉඳගෙන සාකච්ඡා කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ රජතුමාගෙන් ඉල්ලනවා අපි වෙනම සාකච්ඡාවකට කැඳවන්න. ඒ අනුව රජතුමා තීරණය කරන රදල පූජක නියෝජිතයන් සමග වෙනම සාකච්ඡා පවත්වන්න. එතෙන්දී සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයන්ට තමන්ගේ වරප්‍රසාද අහිමි වෙනවා. මේ වරප්‍රසාද අහිමි වෙන තුන්වෙනි පන්තියේ නියෝජිතයෝ අසල තිබුණු ගොඩනැගිල්ලකට රැස් වෙලා එතන සාකච්ඡාව පවත්වනවා. අසල තිබුණු ගොඩනැගිල්ලක තුන්වෙනි පන්තියේ නියෝජිතයෝ සාකච්ඡා පවත්වනකොට ඒකට පූජක රදල පිරිස් විරෝධය පාපු නිසා රජතුමා විසින් මේ ගොඩනැගිල්ල වසා දමලා සාමාන්‍ය පන්තිය නියෝජනය කළ නියෝජිතයෝ එතනින් ඉවත් කරනවා. එතකොට මෙන්න මේ වරප්‍රසාද අහිමි වෙච්ච තුන්වෙනි පන්තියේ සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයෝ ඊළඟට තමන්ව හඳුන්වා ගන්නවා. ඔයගොල්ලෝ බලන්න 125 වෙනි පිටුවේ තමන්ව හඳුන්වා ගන්නවා ජාතික මණ්ඩලයක් ලෙස. මේ පිරිස ජාතික මණ්ඩලයක් ලෙස හඳුන්වා ගනිමින් ගෘහස්ත ටෙනිස් පිටියකට රැස් වෙනවා. ගෘහස්ත ටෙනිස් පිටියකට මේ පිරිස රැස් වෙනවා. ජාතික මණ්ඩලයක් ලෙස හඳුන්වා ගන්නා තුන්වෙනි පන්තියේ නියෝජිතයෝ සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයෝ ගෘහස්ත ටෙනිස් පිටියකට රැස් වෙලා ඒගොල්ලෝ දිවුරුම් දෙනවා ප්‍රංශයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දී මිස විසර නොයන බව. බලන්න එක තියෙන පැහැදිලිව. ගෘහස්ත ටෙනිස් පිටියට රැස් වී ප්‍රංශයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර මිස විසිර නොයන බවට දිවුරුම් දුන්නා. අපි මේකට කියනවා ටෙනිස් පිටියේ දිවුරුම්. මම ඊළඟ ප්‍රශ්න දාලා තියෙන එක. ටෙනිස් පිටියේ දිවුරුම්. දැන් මේ ටෙනිස් පිටියේ දිවුරුම කරලා ඉවර වෙලා මේ පිරිස එළියට එනවා. එතකොට මේ පිරිසට ප්‍රංශ ජනතාවගේ සහයෝගය ලැබෙනවා. ප්‍රංශ සාමාන්‍ය ජනතාවගේ සහයෝගය මේ අයට ලැබෙනවා. ප්‍රංශ ජනතාවගේ සහයෝගය ලැබුණු තුන්වෙනි පන්තිය නියෝජනය කළ සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයෝ වීදි බහිනවත් සමගම ප්‍රංශයේ පැරිස් නගරේ ඉඳපු ජනතාව අවියාවුද අරගෙන නගරයට ඇවිල්ලා 16 වන රජු ඇතුළු ප්‍රංශයේ ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමේ දූෂිත භවයේ සංකේතය ලෙස දිස්වුණු පැරිස් නගරේ තිබුණු බැස්ටීල් බන්ධනාගාරයට පහර දෙනවා 1789 ජූලි මාසේ 14 වෙනිදා. එතනින් ප්‍රංශ විප්ලවය ආරම්භ වෙනවා. ඔගොල්ලෝ මතක තියාගන්න ඊළඟ ඡේදය ගියාම බලා ගන්න පුළුවන්. එතකොට 1789 ජූලි මාසේ 14 වෙනිදා පැරිස් නගරේ ජනතාව ආයුධ සන්නද්ධව ගිහිල්ලා එම නගරයේ තිබුණු බැස්ටීල් බන්ධනාගාරයට පහර දීලා එහි සිටි සිරකරුවන් මම කලින් පැහැදිලි කරලා තියෙනවා මේක ඉන්දියාවේ සැබෑ සිරකරුවන් නෙමෙයි රජුගේ පෞද්ගලික සතුරන් සහ දේශපාලන සතුරන්. ඒතර මෙන්න මේ සිරකරුවන් නිදහස් කර ගැනීමේ කටයුත්තේදී මේ විප්ලවවාදීන්ට මේ සටන්කාමීන්ට නායකත්වය දෙන්නේ ලපායට් කියන පුජ්‍යලයා.
ලපායෙට් කියන පුජ්‍යලයා. එතකොට ලපායෙට්ගේ නායකත්වයෙන් ආරම්භ වෙච්ච මෙම විප්ලවය අවසන් වෙන්නේ 16 වන ලුවී රජු සහ ඔහුගේ බිසව මාරි ඇන්ටොයිනට් අත්අඩංගුවට අරගෙන නඩු විභාගකින් පස්සේ ඔවුන් මරා දැමීමත් සමග ප්‍රංශ විප්ලවය අවසන් වෙනවා. එතකොට මේ 16 වන ලුවී බලයෙන් පහ කිරීමේ ප්‍රංශ විප්ලවය සඳහා නායකත්වය දීලා තියෙන්නේ ලපායෙට් කියන පුජ්‍යලයා 125 වෙනි පිටුවේ දෙවෙනි ඡේදය තමයි ඉගෙන සඳහන් වෙන්නේ. විප්ලවවාදී වූ ලපායෙට් නම් නායකයාට තේ ජාතික ආරක්ෂක හමුදාවක් පිහිටුවාගෙන රට පුරා විප්ලවවාදී කමිටු පිහිටුවීය. විප්ලවවාදීන්ගේ පාලනය යටතේ 16 වන ලුවී රජු හා මාරි ඇන්ටොයිනට් බිසව එරෙහිව නඩු විභාගයක් පවත්වා එම දෙදෙනාටම මරණ දඬුවම ලබා දෙනු ලැබීය කියලා. පැහැදිලිනේ? අපි ඕක කෙටි කරලා ප්‍රශ්න දෙකට ගොනු කරලා ලියා ගන්නවා. ප්‍රංශ විප්ලවයට බලපෑ ආසන්නම හේතුවකින් ලියන්නේ ළමයි. එම ලියාගෙන යන්. ආණ්ඩුවේ මුදල් අර්බුදය නිසා ඇති වූ තත්ත්වය. ආණ්ඩුවේ මුදල් අර්බුදය නිසා ඇති වූ තත්ත්වය. ආණ්ඩුවේ මුදල් අර්බුදය නිසා ඇති වූ තත්ත්වය. එම ලියාගෙන යන්. ඊට පිළියම් ලෙස බදු ප්‍රතිසංස්කරණයක් ඊට පිළියම් ලෙස බදු ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු විය. ඊට පිළියම් ලෙස බදු ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු විය. ඒ සඳහා ස්ටේට්ස් ජනරල් සභාව ස්ටේට්ස් ජනරල් මන්ත්‍රණ සභාව කැඳවන ලදී. අපි මතක තියාගන්න වසර 175කට පස්සේ තමයි කැඳවීම කරන්නේ. කැඳවන ලදී. පූජක පන්තිය, රදල පන්තිය, සාමාන්‍ය ජනතාව, පූජක පන්තිය, රදල පන්තිය, සාමාන්‍ය ජනතාව නියෝජනය කළ පිරිස් සාමාන්‍ය ජනතාව නියෝජනය කළ පිරිස් මීට අයත් විය. එකම ලියන්න. රදල පූජක නියෝජිතයන් වෙනම රැස්විය යුතු බව ප්‍රකාශ කළ අතර රජු එයට එකඟ විය. තුන්වන පන්තිය එයට විරුද්ධ විය. අපි දරුවෝ මතක තියාගන්න ඕන තුන්වෙනි පන්තිය කියන්නේ සාමාන්‍ය ජනතාව නියෝජනය කළ නියෝජිතයන් වරප්‍රසාද අහිමි පිරිස. එතකොට
ප්‍රංශ විප්ලවයට බලපෑ ආසන්නම සිද්ධිය කියලා ඇහුවොත් ආණ්ඩුවේ මූල්‍ය අර්බුදය නිසා ඇති වුණු තත්ත්වය. එතකොට මම උණු තත්ත්වය පැහැදිලි කළා. ඒකෙදී බදු ප්‍රතිසංස්කරණයක් ඇති කරන්න තීරණය කළා. ඒ සඳහා ස්ටේට්ස් ජනරල් සභාවක් හැදෙව්වා. ඒ සභාවක් හැදෙව්වාම ඒකේ රදල පූජක නියෝජිතයෝ වෙනම රජු සමග සාකච්ඡා කරන්න තීරණය කළා. ඒකට තුන්වෙනි පන්තිය නියෝජිතයෝ විරෝධය ප්‍රකාශ කළා. හරිනේ? ඊළඟට එන්නේ 62 වෙනි ප්‍රශ්නේ ටෙනිස් පිටියේ දියුරුම යනු කුමක්ද කියන කාරණේ. දැන් ළමයින්ට පැහැදිලි. අර තුන්වෙනි පන්තියේ නියෝජිතයෝ ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා අසල ගොඩ නැගිල්ලකට ගිහිල්ලා සාකච්ඡා කරනවා. රදල පූජක බලපෑම මත රජ්ජුරුව විසින් මේ ගොඩනැගිල්ල වහලා ඒකේ නියෝජිතයෝ එළියට දානවා. එතකොට නියෝජිතයෝ කරන්නේ අසල තිබුණු ටෙනිස් පිටියකට රැස් වෙනවා. හැබැයි එතෙන්දී ඒගොල්ලෝ Tamanව හඳුන්වා ගන්නේ මහජන මණ්ඩලයක් විදියට ටෙනිස් පිටියට ගිහිල්ලා ඒගොල්ලෝ එතෙන්දි දිවුරනවා අපි ප්‍රංශයට අලුත් ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දී මිස විසිර නොයනවයි කියලා අපි එකට කියන ප්‍රංශ විප්ලවය කියලා. අපි ලියාගමු. වරප්‍රසාද අහිමි සාමාන්‍ය පන්තියේ නියෝජිතයන් නැත්නම් තුන්වන පන්තියේ නියෝජිතයන් ගෘහස්ත ටෙනිස් පිටියකට රැස් වී ප්‍රංශයට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර මිසක් විසිර නොයන බවට දිවුරුම් දුන්නහ. එය ටෙනිස් පිටියේ දිවුරුම ලෙස හැඳින්වේ. එතනම ලියාගන්න. මෙම පිරිසට ප්‍රංශ මහජනතාව සහාය දැක් වූ අතර ඔවුන් ප්‍රංශ ආණ්ඩුවේ අසාධාරණ කම්වල සංකේතය වූ බැස්ටීල් නම් බන්ධනාගාරයට පහර දෙන ලදී. ඔකට මතක තියාගන්න බැස්ටීල් බන්ධනාගාරය තියෙන්නේ ප්‍රංශයේ පැරිස් නගරේ පැරිස් වල ජනතාව තමයි පහර දීම සිද්ධ කරන්නේ. ඒකෙදි පෙළපොතේ ඉරියඳල තියාගන්න ඒ විප්ලවවාදීන්ට නායකත්වය දෙන්නේ ලපායෙට් කියන කාරණේ. හරිනේ?
ඊට පස්සේ අපි එන්නේ ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල මොනවද කියලා බලන්න. දැන් ප්‍රංශ විප්ලවයේ එක ප්‍රතිඵලයක් තමයි ප්‍රංශ රාජාණ්ඩුව බිඳ වැටුණා. ප්‍රංශ රාජාණ්ඩුව බිඳ වැටීම ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක්. ඇයි 16 වන ලුවී සහ ඔහුගේ බිසව අත්අඩංගුවට අරගෙන නඩු විභාගයක් තියලා ඔවුන් මරා දැමුවා. එතනින් රාජාණ්ඩු ක්‍රම ඉවරයි. ප්‍රංශ විප්ලවයේ තවත් ප්‍රතිඵලයක් තමයි ගොවි ජනතාවට සහන ලැබීම. ගොවි ජනතාවට සහන ලැබුණා ප්‍රංශ විප්ලවයෙන් පස්සේ. ප්‍රංශ විප්ලවයේ නරක ප්‍රතිඵලයක් ප්‍රංශ විප්ලවයේ නරක ප්‍රතිඵලයක් තමයි ප්‍රංශ දේශපාලනයේ අස්ථාවර වීම. ප්‍රංශ දේශපාලනයේ අස්ථාවර වුණා. 1799 කියන කාලය තුල ප්‍රංශ දේශපාලනයේ අස්ථාවර වෙලා කියන ප්‍රංශ විප්ලවයෙන් පස්සේනේ ප්‍රංශ දේශපාලනයේ අස්ථාවර වෙලා ආණ්ඩු ගණනාවක් මාරු වීම සිද්ධ වෙනවා. ළඟ ළඟ ආණ්ඩු මාරු වෙනවා කියන්නේ රටේ දේශපාලනයේ අස්ථාවරයි කියන කාරණේ. ප්‍රංශ විප්ලවයෙන් පස්සේ ප්‍රංශ දේශපාලනයේ අස්ථාවර වීමේ ප්‍රතිඵලය වුණේ හමුදා නිලධාරියෙක් වෙච්ච නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ බලය පැහැරගෙන ප්‍රංශ නායකයා බවට පත්වීම. ඒකට මම මේ කතා කරන්නේ ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල. ප්‍රංශ රාජාණ්ඩුව බිඳ වැටුණා. ගොවි ජනතාවට සහන ලැබුණා. ප්‍රංශය තුල අස්ථාවර දේශපාලන තත්ත්වයක් ගොඩ නැගුණා. ඒ වගේම ප්‍රංශ විප්ලව ඉතාම වැදගත් ප්‍රතිඵලයක් තමයි මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලෝපුරා උනන්දුවක් ඇතිවීම. මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලෝපුරා උනන්දුවක් ඇතිවීම. අපි කලින් කතා කරපු ඇමරිකානු නිදහස් සටනේ ප්‍රතිඵලයකදීත් අපි කතා කරා මූලික අයිතිවාසිකම් පිළිබඳ උනන්දුවක් ඇති වුණා කියලා. දැන් ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ විප්ලවයේ ප්‍රධානම ප්‍රතිඵලයක් ලෙස අපි දකිනවා මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලෝපුරා උනන්දුවක් ඇති වෙනවා. ඒ නිසා ප්‍රංශ විප්ලවයෙන් පස්සේ විප්ලවවාදීන් විසින් 1791 වර්ෂයේදී මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයක් නිකුත් කරනවා. මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලෝපුරා උනන්දුවක් ඇති වෙනවා ප්‍රංශ විප්ලවයෙන් පස්සේ. විප්ලවවාදීන් විසින් 1791 දී මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයක් නිකුත් කරනවා. ඒ මූලික අයිතිවාසිකම් පිළිබඳව ප්‍රකාශනය නිකුත් කරාම ඒ ප්‍රකාශනයේ ඇතුළත් කරලා තිබුණා සෑම පුරවැසියෙකුටම නීති සම්පාදනය කිරීමේ කාර්යයට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. 1791 මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයේ තියෙනවා සෑම පුරවැසියෙකුටම නීති සම්පාදනය කිරීමේ කටයුත්තට සහභාගී වෙන්න පුළුවන් කියලා. ඒ රටේ දැන් අපි ගත්තොත් අපේ රටේ පුරවැසියන්ට නීති සම්පාදනය කිරීමේ කටයුත්තට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඍජුව නෙමෙයි වක්‍රව. මේ රටේ ඉන්න ජනතාව මැතිවරණයකදී පාර්ලිමේන්තුවට മന്ത്രിවරු තෝරාපත් කරනවා. ඒතර පාර්ලිමේන්තුවේදී මේ മന്ത്രിවරු නීති සම්පාදනය කරනවා. එතකොට 1791 ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස එළි දක්වන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයේ සඳහන් වන ආකාරයට අපේ රටේ නීති සම්පාදනය කිරීමේ කාර්යයට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒක වක්‍රව. අපි ඍජුවම අපි නීති සම්පාදනය කරන්නේ අපි විසින් පත් කරන පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් නීති සම්පාදනය කරනවා. ඒතර මේ අයිතිය අපිට ලැබෙන්නේ ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට. රටේ නීති සම්පාදනය කිරීමේ කාර්යයට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන අයිතිය අපිට ලැබුණේ මේ ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම මේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය දක්වනවා සෑම පුරවැසියෙකුටම නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමටත්
Taman කැමති ආගමක් ඇදහිීමටත් අයිතියක් තියෙනවායි කියලා. සෑම පුරවැසියෙකුට නිදහස් අදහස් ප්‍රකාශ කරන්නත් Taman කැමති ආගමක් අදහන්නත් අයිතිය තියෙනවායි කියන කාරණය 1791 මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය එළි දක්වද්දී විප්ලවවාදීන් ප්‍රකාශයට පත් කරනවා. ඒතර අද අපි අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් වල තියෙනවා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ සහ Taman කැමති ආගමක් ඇදහිීමේ නිදහස. ඒතර අපිට ඒ නිදහස අපේ ව්‍යවස්ථාවට ඇතුල් වෙලා අපිට මේ නිදහස ලැබුණේ ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් විදියට. පැහැදිලි? එතකොට මේ විප්ලව කරපු ප්‍රංශ ජනතාවට විතරක් නෙමේ ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල සමස්ත ලෝක ජනතාවට මේ විප්ලවයේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒකේ ප්‍රධාන එකක් තමයි මේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ලැබී තිබෙන තත්ත්වය. අපි ලියන ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල එකකට එකක් ලියන්න. මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව ලොව පුරා උනන්දුවක් ඇතිවීම. ලොව පුරා උනන්දුවක් ඇතිවීම. දෙක. ප්‍රංශ රාජාණ්ඩුව බිඳ වැටීම. ප්‍රංශ රාජාණ්ඩුව බිඳ වැටීම. ප්‍රංශ රාජාණ්ඩුව බිඳ වැටීම. ඕගොල්ලන්ගේ 126 වෙනි පිටුවේ තියෙන්නේ කාරණා ටික. ප්‍රංශ රාජාණ්ඩුව බිඳ වැටීම. ප්‍රංශ ගොවි ජනතාවට සහන ලැබීම. ප්‍රංශ ගොවි ජනතාවට සහන ලැබීම. ප්‍රංශයේ ගොවි ජනතාවට සහන ලැබීම. 4. ප්‍රංශයේ අස්ථාවර දේශපාලන ක්‍රමයක් බිහිවීම. ප්‍රංශයේ අස්ථාවර දේශපාලන ක්‍රමයක් බිහිවීම. ප්‍රංශයේ අස්ථාවර දේශපාලන ක්‍රමයක් බිහිවීම. තමයි ඔයගොල්ලෝ 126 වෙනි පිටුවට ගිහිල්ලා ඔය දැන් මම කියපු ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල වලට යටින් තියෙනවා පැහැදිලි කරලා මම ඒක පැහැදිලි කරා ඔයගොල්ලන්ට බලා ගන්න. එතනට ගිහිල්ලා මේක ලකුණු කරගන්න ඔයගොල්ලන්. ප්‍රංශ විප්ලවයේ නායකත්වයේ දුන් පිරිස් විවිධ දේශපාලන මත දැරූ අය හේයින් විප්ලවයෙන් පසු විටින් විට ආණ්ඩු මාරුවීම් කිහිපයක් සිදුවීම නිසා 1789 සිට 1799 දක්වා වර්ෂවල රටේ දේශපාලන තත්ත්වය අස්ථාවරුණයි කියලා කියනවා. 1799 වර්ෂයේ හමුදා නිලධාරියෙකු නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ බලය අල්ලා ගත්තා කියලා කියනවා. එතන ඉරියන්දල තියාගන්න ප්‍රංශ විප්ලවයෙන් පස්සේ ප්‍රංශ දේශපාලනය අස්ථාවර වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට 1799 දී හමුදා නිලධාරියෙක් වෙච්ච නැපෝලියන් බොනපාට් ප්‍රංශ බලය අත්පත් කරගන්න. ඒක පොතේ ලකුණු කරලා තියාගන්න මතකේ තියාගන්න ඕනේ කාරණයක්. ආයි 125 පිටුවට පෙන්නන්න 125 පිටුව 64 වෙනි ප්‍රශ්නේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයේ සඳහන් අදහස් කිහිපයක් දක්වන්න. මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයේ සඳහන් අදහස් කිහිපයක් දක්වන්න අපි එතන මෙහෙම ලියමු. ප්‍රංශ විප්ලවවාදීන් විසින් ප්‍රංශ විප්ලවවාදීන් විසින් 1791 දී මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයක් එළි දක්වන ලදී.
ප්‍රකාශනයක් එළි දක්වන ලදී. එහි සඳහන් කරුණු කිහිපයක් මෙසේය. එහි සඳහන් කරුණු කිහිපයක් මෙසේය. 1. සෑම රටවැසියෙකුටම සෑම රටවැසියෙකුටම නීති සම්පාදනය කිරීමේ කාර්යයට සම්බන්ධ වීමට අයිතියක් තිබේ. නීති සම්පාදනය කිරීමේ කාර්යයට සම්බන්ධ වීමට අයිතියක් තිබේ. 2. සෑම පුරවැසියෙකුටම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට හා කැමති ආගමක් ඇදහීමට අයිතියක් තිබිය යුතුය. කැමති ආගමක් ඇදහීමට අයිතියක් තිබිය යුතුය. ළමයි බලාගන්න ඒකේ තව මෙන්න මෙහෙම පැහැදිලි කරනවා මූලික මිනිස් අයිතිවාසිකම් යනු ස්වභාවයෙන්ම මිනිසාට හිමි විය යුතු දෙයක් බවත්. කියන්නේ මූලික අයිතිවාසිකම් කියන ඒවා මිනිසුන්ට ස්වභාවයෙන්ම තමයි අයිති වෙලා තියෙන්නේ. ඒකෙදි කියනවා ඒවා ස්වභාවයෙන් අයිති වෙලා තියෙන දේවල් විනා මේ පාලකයන් ලබා දිය යුතු දෙයක් නොවේ කියලා. මූලික මිනිස් අයිතිවාසිකම් මිනිසුන්ට ස්වභාවයෙන්ම ලැබුණු දෙයක් විනා ඒවා පාලකයන් විසින් ලබා දිය යුතු දෙයක් නොවන බව මේ ප්‍රකාශනයේ සඳහන් වෙලා තියෙනවා. හරිනේ. එතකොට අපි ඉවර කරා ප්‍රංශ විප්ලවය. ඔයගොල්ලෝ හොඳට කියවලා ඒ ටික මතක තියාගන්න ඕන පොඩි ප්‍රශ්න අහන ඒවාට උත්තර දෙන්න. හරිද? ඊළඟට යන්නේ අපි රුසියානු විප්ලවයට මම ඒක බොහොම පොඩ්ඩයි ප්‍රශ්න දාලා තියෙන්නේ. ඕගොල්ලන් පාඩම ටිකක් වැඩිපුර කියව ගන්න ඕන එකේ. විභාගෙදි එච්චර ප්‍රශ්න අහලා නැහැ විප්ලව පාඩමේ මේ රුසියානු විප්ලවය සම්බන්ධයෙන්. හැබැයි ඉතින් පාඩම කියවලා මතක තියාගන්න අවශ්‍යයි. පොඩි අදහසක් ඉස්සෙල්ලා කතා කරලා බලමු ඒකේ රුසියානු විප්ලවය කියන එකේ පිළිබඳව. පෙළපොත 126 වෙනි පිටුවට ආවහම ඕගොල්ලන්ට පේනවා එන්න මේ වගේ කාරණා කීපයක් කියනවා. 20 වන සියවස වන විට රුසියාව ලෝකේ මුළු ගොඩබිම් ඉඩම් ප්‍රමාණයෙන් භූමි ප්‍රමාණයෙන් 6න් එකක් අයිති වෙලා තිබුණේ රුසියාවට කියලා. 20 වන සියවස ආරම්භ වන විට ලෝකේ ගොඩබිම් මුළු භූමි ප්‍රමාණයෙන් 6න් එකක් අයිති වෙලා තියෙන රුසියාවට. ඒකට විශාල රටක් කියන කාරණේ පෙන්නන්නේ. එතකොට මේ විශාල රටක් පාලනය කිරීම සඳහා ක්‍රමවත් පාලන සංවිධානයක් තියෙන්නට ඕනේ. ක්‍රමවත් පාලන සංවිධානයක් තිබිය යුතුයි. මේ විශාල රාජ්‍යය පාලනය කරන්න. එතකොට ඒ සඳහා
රුසියානු පාලකයෝ මේ විශාල භූමිය පාලනය කරන රුසියානු පාලකයෝ හමුදාව පොලිසිය රහස් පොලිසිය යොදාගෙන තියෙනවා. විශාල ප්‍රදේශයක් පාලනය කරද්දී සංවිධානාත්මකව රුසියානු පාලකයෝ විශේෂයෙන්ම සාර් පාලකයෝ හමුදාව පොලිසිය සහ රහස් පොලිසිය යොදාගෙන තියෙනවා. දැඩි පාලනයක් හමුදාව පොලිසිය රහස් පොලිසිය දාලා මේ විශාල භූමි භාගය තුල ඉන්න මිනිසු දැඩි පාලනයකට නතු කරගෙන තිබිලා තියෙනවා. එතකොට මේ රුසියානු සාර් පාලකයන් ගෙනියන මේ දැඩි පාලනයට රුසියාවේ ක්‍රිස්තියානි පල්ලියනුත් විශාල සහයෝගයක් ලැබිලා තියෙනවා. රුසියාවේ ක්‍රිස්තියානි පල්ලියේද සහය ඇතිව සාර් පාලකයන් මේ විශාල ගොඩබිම තුල ජීවත් වන මිනිස්සු හමුදාව පොලිසිය ඊළඟට රහස් හමු පොලිසිය යොදාගෙන දැඩි පාලනයක නතු කරගෙන යනවා. රුසියානු සමාජය තුල ජනගහණයෙන් වැඩි පිරිසක් ගොවීන්. මේ රටේ ජනගහණයෙන් වැඩි පිරිසක් ගොවීන්. ඊළඟට කාර්මික විප්ලවය ඇති වුණාට පස්සේ 19 වන සියවසේ රුසියාවේ කාර්මික දියුණුවත් එක්කලා ඒ රටේ තවත් පිරිසක් බිහි වෙනවා. ඒ තමයි කම්කරු පන්තිය. එතකොට රුසියාව තුල සමාජ ස්තර දෙකක් පැහැදිලිව පේනවා. ඒ කියන්නේ රජු රදල පූජක කියන ස්තරවලට අමතරව ගොවි සහ කම්කරු කියන ස්තර දෙකක්. එතකොට මේ ගොවියන් සහ කම්කරුවෝ කියන සමාජ ස්තර දෙක පල්ලියේ රජුගේ දැඩි ගහණයට නතු වෙලා තමයි කටයුතු කරගෙන යන්න සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ගෙන ගිය දැඩි පාලනය නිසාම තමයි අවසානයේ ජනතාව පාලකයන්ට විරුද්ධව නැගී සිටින්නේ. එතනින් තමයි රුසියානු විප්ලවය නිර්මාණය වෙන්නේ. එතකොට රුසියානු විප්ලවය ප්‍රධාන වශයෙන් පියවර දෙකකින් සිද්ධ වෙන්නේ. රුසියානු විප්ලවය අදියර දෙකකින්. ඊට කලින් කාරණයක් මතක් කළොත් මේ රුසියා විශාල රටක් කියලා අපි කිව්වනේ. ඒකට ඒගොල්ලෝ දැඩි පාලනයක් රට තුල අරගෙන යනවා. මිනිස්සු ඉතින් ඒකට අනුගත වෙලා ඉන්නවා. රුසියාව සහ ජපානය අතර යුද්ධයක් ඇති වෙනවා. ඔයගොල්ලෝ පෙළපොත 127 වෙනි පිටුවට ඇවිල්ලා බලන්න. විප්ලවයට බලපෑ හේතු කියන මාතෘකාවට පහළ ඇවිල්ලා බලාගෙන යනකොට 1904 1905 අතර කාලේ ජපානය සමග රුසියාව යුද්ධයකට පැටලලා වෙනවා. ජපානයේ පොඩි රටක් රුසියාව විශාල රටක්. හැබැයි ඒ යුද්ධෙන් රුසියාව පරාජයට පත් වෙනවා. ප්‍රංශය හා ජපානය හා රුසියාව අතර පැවති යුද්ධෙන් රුසියාව පරාජයට පත් වෙනවා. මෙන්න මේ රුසියාව පරාජයට පත්වීම තමයි සාර් පාලකයන්ට විරුද්ධව රාජ්‍ය විරෝධී කැරලි ඇතිවීමට බලපාන ආසන්නම සිද්ධිය වෙන්නේ. මොකද ජනතාව කෙලින්ම චෝදනා කරනවා රුසියාව කියන මහා දැවැන්ත රට ප්‍රංශය කියන කුඩා රටට පරාජය වීම සම්පූර්ණයෙන්ම පාලකයන්ගේ වැරද්ද. පාලකයෝ තමයි වගකීම බාර ගන්න ඕනේ කියලා අන්න ප්‍රංශ සමාජ ජනතාව රුසියානු පාලකයන්ට විරුද්ධව රාජ්‍ය විරෝධී කැරැල්ල ආරම්භ කරනවා. ඒ කැරලි වලට රටේ හමුදාව, නාවික හමුදාව, පොලිසිය වැනි ආයතනත් අවසානයේ සහයෝගය දක්වනවා. එතකොට පාලකයන්ට මේ රාජ්‍ය විරෝධී කැරැල්ල මර්ධනය කරගන්න බැරි වෙන. මොකද රජයක් විසින් රාජ්‍ය විරෝධී කැරලි මර්ධනය කරන්නේ රජයේ සතු හමුදා පොලිසිය යොදවලානේ. හැබැයි දැන් ඒගොල්ලොත් මේ කැරලිකරුවන්ට එකතු වෙලා තිබෙන තත්ත්වයක්. එතකොට ප්‍රංශය තුල රුසියාව තුල මේ කැරලිකරුවන්ට නායකත්වය දෙන්නේ මේ 1905න් පස්සේ රාජ්‍ය විරෝධී කැරලි ඇති වෙන රුසියාව තුල ඒ සඳහා නායකත්වය දෙන්නේ ලෙනින්. ලෙනින් විසින් දේශපාලන පක්ෂයක් නිර්මාණය කරලා තිබුණා බෝල්ෂෙවික් පක්ෂය කියලා. බෝල්ෂෙවික් පක්ෂය
ලෙනින්ගේ දේශපාලන පක්ෂය. ඔය 127 වෙනි පිටුවේ බලන්න ජනතාව රජයට එරෙහිව පෙළ ගැසෙන බව තේරුම්ගත් සාර පාලකයෝ දේශපාලන ප්‍රතිසංස්කරණ කීපයක් ලබා දුන් නමුත් ඉන් තෘප්තිමත් නොවූ ජනතාව නැවත විරෝධතා දක්වන්නට පටන් ගත්තා. එහිදී රජු ප්‍රතිසංස්කරණ නොතකා හැර දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එබැවින් එම කැරලි මෙහෙය වූ ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බෝල්ෂෙවික් පක්ෂය ඩූමාව නම් මන්ත්‍රණ සභාවෙන් ඉවත් විය. එතකොට මේ ප්‍රංශයේ තිබුණු ස්ටේට්ස් ජෙනරල් මන්ත්‍රණ සභාව වගේ රුසියාව තුල තිබුණු මහජන නියෝජිත ආයතනය තමයි ඩූමාව. ඩූමාවෙන් බෝල්ෂෙවික්වරු ඉවත් වෙනවා. ඒගොල්ලෝ ඩූමාවෙන් ඉවත් වෙලා ඉන් අනතුරුව ඒගොල්ලෝ කියන්නේ බෝල්ෂෙවික්වරු රහසිගතව සංවිධානය වෙලා රහසිගතව තමන්ගේ කටයුතු කරගෙන යනවා. ওই අතරේ තමයි 1914 පළවෙනි ලෝක යුද්ධය ආරම්භ වෙන්නේ. පළවෙනි ලෝක යුද්ධෙදී අපි කතා කරලා තියෙන රුසියාව නියෝජනය කළේ මිත්‍රපිල. එතකොට 1914 පළමු ලෝක සංග්‍රාමයේදී රුසියාව මිත්‍රපිල නියෝජනය කරා. ඒ සඳහා රුසියාව තල්ලු කරගෙන ගියේ සාර් කියන පාලකයෝ. සාර් පාලකයන්ගේ අවශ්‍යතාවය මත තමයි රුසියාව පළමු ලෝක සංග්‍රාමයට සම්බන්ධ වෙන්නේ. එතෙන්දී රුසියාවේ ඉඳපු බොහොමයක් ගොවියන්ට කම්කරුවන්ට හමුදාවට බැඳෙන්න සිද්ධ වුණා. පාලකයන්ගේ අවශ්‍යතාවය මත රුසියාව පළමු ලෝක යුද්ධයට ගියහම ඒ යුද්ධෙදී යුද්ධ කරන්න උනේ රුසියාවේ ඉඳපු ගොවියන්ට සහ කම්කරුවන්ට. ඒතර මේ ගොවියෝ කම්කරුවෝ විශාල පිරිසක් යුද්ධයට සහභාගී වෙච්ච නිසා රුසියාව තුල ආහාර නිෂ්පාදනය අඩාල වෙනවා. බොහෝ පිරිසක් යුද්ධයට ගිය එකේ ප්‍රතිඵලය වුණේ රුසියාවේ ආහාර නිෂ්පාදනය අඩාල වෙනවා. මම එන්නේ 128 වෙනි පිටුවේ. කර්මාන්ත ශාලා වැඩි ප්‍රමාණයක් අවියාවුද නිෂ්පාදනය කරන්න යොදාගත්තු නිසා ගොවිය වැඩි ප්‍රමාණයක් යුද්ධයට ගිහිපු නිසා රුසියාව තුල ආහාර බෙහෙත් අත්‍යවශ්‍ය දේවල් පොහොර දැඩි හිඟයකට පත් වෙනවා. රුසියාව තුල ආහාර හිඟ වෙනවා, බෙහෙත් වර්ග හිඟ වෙනවා, පොහොර හිඟ වෙනවා. මොකද හේතුව දැන් සාර පාලකයන්ගේ අවශ්‍යතාවය මත ඒ රටේ ගොවියෝ කම්කරුවෝ පළමු ලෝක සංග්‍රාමයට සම්බන්ධ වෙච්ච නිසා. අවසාන ප්‍රතිඵලය වෙන්නේ රුසියාව තුල භාණ්ඩවල මිල ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ යනවා. භාණ්ඩ හිඟයක් ඇති වෙලා රට පුරා උග්‍ර භාණ්ඩ හිඟයක් ඇති වෙලා භාණ්ඩවල මිල ගොඩාක් වැඩි වෙනවා. නොසිතූ තරම් භාණ්ඩවල මිල ඉහළ යනවා. වැඩිපුරම මිල ඉහළ යන්නේ පාන් වල. පාන් කියන නිෂ්පාදිතය තමයි වැඩිපුරම මිල ඉහළ යන්නේ. මේ නිසා රටේ ජනතාව පීඩාවටපත් වෙලා ඒ පීඩාව දරා ගන්න බැරුව ඒ පීඩාව 1917 දී පුපුරා යනවා. අපි ඒකට කියනවා ප්‍රංශ විප්ලවය කියලා. රටේ භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් වැඩි වෙලා භාණ්ඩ හිඟයක් ඇති වෙලා මිනිස්සු අපහසුතාවයටපත් වෙලා ඒක දරා ගන්න බැරි වෙන මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව තමන්ගේ විරෝධය ප්‍රකාශයටපත් කරනවා. මේ මෑත කාලේ පුකල මාධ්‍යවලින්ම දකින්න නැත්නම් සමහර ජන කොටස් නේද? ආණ්ඩුවට විරෝධය පාන මොකද දරා ගන්න බැරුව තමන්ට භාණ්ඩ නැහැ, භාණ්ඩ හිඟයි, භාණ්ඩවල මිල වැඩි. එතකොට මිනිස්සු එළියට බහින අවස්ථාවක්. එතකොට දැන් ඔන්න ජනතාව එළියට බහිනවා රජයට විරුද්ධව. මේක පටන් ගන්නේ වැඩ වර්ජන වලින්. වැඩ වර්ජන වලින් පටන් ගන්න ජනතා විරෝධය රුසියානු විප්ලවයේ පියවර දෙකකින් සිද්ධ වෙන්නේ 1917 මාර්තු විප්ලවය. අනික තමයි 1917 ඔක්තෝබර් විප්ලවය. රුසියානු විප්ලවය පියවර දෙකයි. මාර්තු විප්ලවය, ඔක්තෝබර් විප්ලවය. මේ 1917 මාර්තු විප්ලවයේදී වෙන්නේ ජනතාවගේ විරෝධය එන්නෙන්නම වැඩි වෙනකොට ඒක පාලනය කරගන්න බැරි බව තේරුම් ගන්න සාර් පාලකයෝ බලයෙන් ඉවත් වෙනවා. අන්න සාර් පාලන බලය බිඳ වැටුණා. සාර් පාලනය බලයෙන් ඉවත් වුණාම 1917 මාර්තු විප්ලවයේ ප්‍රතිඵලයක් විදියට කෙරෙන්ස්කි නැමැත්තාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම
රුසියාව තුළ తాවකාලික ආණ්ඩුවක් හදනවා. කෙරෙන්ස්කිගේ නායකත්වයෙන් යුත් පිරිස රුසියාව තුළ తాවකාලික ආණ්ඩුවක් හදනවා. හැබැයි සාර් පාලනය ගෙදර යවලා කෙරෙන්ස්කිගේ తాවකාලික ආණ්ඩුව හැදුවට පස්සේ ජනතාව හිතුවා තමන්ගේ සියලු ප්‍රශ්න විසඳෙයි කියලා. හැබැයි කෙරෙන්ස්කිගේ తాවකාලික ආණ්ඩුවට ජනතා ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මොකද විශාල ලෙස පීඩාවට පත්වෙච්ච දැඩි පීඩනයකට හසු වෙච්ච මිනිස්සුනේ හිටියේ. ඒ සාර් පාලනේ අයින් වුණු ගමන් කෙරෙන්ස්කිගේ පාලනයෙන් මේගොල්ලෝ විශාල වශයෙන් සහන ඉල්ලන්න පටන් ගත්තා. ඒක කෙරෙන්ස්කිට දෙන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ නිසා తాවකාලික රජයට විරුද්ධව නැවත මහජනතා විරෝධය මතුවෙන්න ගත්තා. తాවකාලික රජයට විරුද්ධව නැවත මහජන විරෝධය මතුවෙනකොට අර රහසිගතව කටයුතු කරමින් ඉඳපු බෝල්ෂෙවික්වරු ඒ කියන්නේ ලෙනින් ඔහු ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේ අපි බලය අල්ලා නොගතහොත් ඉතිහාසය අපිට සමාවක් නොදනු ඇත කියලා. කෙරෙන්ස්කිගේ తాවකාලික රජය පෙරලලා රුසියාවේ බලය ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික්වරු විසින් අල්ලගන්න 1917. සම්මත දින දර්ශනය අනුව ලෝකේ සම්මත දින දර්ශනය අනුව බෝල්ෂෙවික්වරු රුසියාවේ බලය අල්ලගන්න 1917 නොවැම්බර් මාසේ. හැබැයි බෝල්ෂෙවික්වරු රුසියාවේ බලය අල්ලගන්නකොට රුසියාව තුළ භාවිත වුණේ පැරණි දින දර්ශනය ඒකේ පෙන්නුවේ ඔක්තෝබර් මාසයේ. රුසියානු විප්ලවය ගැන බෝල්ෂෙවික්වරු රුසියාවේ බලය අල්ලගන්නකොට සම්මත දින දර්ශනය නොවැම්බර් මාසේ. හැබැයි රුසියාව තුළ තිබුණු පැරණි දින දර්ශනය තිබුණේ ඔක්තෝබර් මාසය. ඒ නිසා මේ විප්ලවය ලෝකේ ප්‍රසිද්ධ වුණා ඔක්තෝබර් විප්ලවය කියලා. මම කෙටියෙන් ගත්තොත් අවසානයේ සාර් පාලනයේ බිඳ වැටුණා. කෙරෙන්ස්කි తాවකාලික ආණ්ඩුවක් හැදුවා. ඒක අසාර්ථකයි. බෝල්ෂෙවික්වරු 1917 ඔක්තෝබර් මාසෙදී රුසියාවේ බලය අල්ලගත්තා. ඒක තමයි රුසියානු විප්ලවය කියලා අපි කිව්වේ. හරිද? අපි ඔකට දාලා ප්‍රශ්නෙක උත්තර ලියාගෙන එමු. 65 දූෂිත පාලනයක් ගෙන ගිය රුසියාවේ රජ පෙළපත නම් කරන්න. දූෂිත පාලනයක් ගෙන ගිය රුසියාවේ රජ පෙළපත තමයි සාර් කියන රජ පෙළපත. සාර් රජ පෙළපත. රුසියානු විප්ලවයේ සටන් පාඨය අපිට කලිනුත් ඔක ලියලා තියෙනවා. රුසියානු විප්ලවයේ සටන් පාඨය සාමය, ඉඩම්, ආහාර. සාමය, ඉඩම්, ආහාර. සාමය ඉල්ලුවේ යුද්ධය සඳහා ගිය සෙබළුන්. ඉඩම් ඉල්ලුවේ ගොවියන්. ආහාර ඉල්ලුවේ ජනතාව. සාමය, ඉඩම්, ආහාර. රුසියානු විප්ලවයේ තේමා පාඨය. රුසියානු විප්ලවය ප්‍රසිද්ධියට පත් වූයේ කවර නමකින්ද? 1917 ඔක්තෝබර් විප්ලවය නමින්. 1917 ඔක්තෝබර් විප්ලවය නමින්. ඔගොල්ලෝ එතන පෙළපොතේ ලකුණු කරගන්න 29 වෙනි පිටුවේ දෙවෙනි ඡේදේ. V.I. ලෙනින් සහ ලියොන් ට්‍රොස්කි කියන පුජ්‍යලයන් දෙදෙනාට පහලින් තියෙන ඡේදේ මෙම විප්ලවයේ ලෝක සම්මත දින දර්ශනය අනුව නොවැම්බර් මාස සිදුවුවද ඒ වන විට රුසියාවේ භාවිත වූ පැරණි දින දර්ශනයට අනුව ඔක්තෝබර් මාසයේ විය. ඒ නිසා මෙම විප්ලවය ප්‍රසිද්ධ වූයේ 1917 ඔක්තෝබර් විප්ලවය වශයෙන් කියන තැන. උත්තරේ ලියා ගන්න 1917 ඔක්තෝබර් විප්ලවය කියලා. 68 සාර් පාලන කාලයට එරෙහිව කැරලි මෙහෙයුවේ කවුද? ලෙනින්. සාර් පාලකයන්ට විරුද්ධව කැරලි මෙහෙයවන්නේ ලෙනින්. හැටනමය ලෙනින් පිහිට වූ දේශපාලන පක්ෂය කුමක්ද? බෝල්ෂෙවික් පක්ෂය. බෝල්ෂෙවික් පක්ෂය. මම අපේ 6 වෙනි පාඩම කතා කරද්දී දරුණු කතා කරේ නෑ 6 වෙනි පාඩමනේ. 6 වෙනි පාඩමේ තියෙනවා දේශපාලන පක්ෂයක් බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය කියලා ලංකාවේ.
කොලින්නාර්ද සිල්වා මහත්මයා හදන බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය. එතකොට අර ඒගොල්ලෝ සමාජවාදී දර්ශනයට බොහෝ කැමති වුණු නිසා තමයි නම දාගෙන තිබුණේ. එතකොට බෝල්ෂෙවික් පක්ෂය ලෙනින්ගේ දේශපාලන පක්ෂය. රුසියානු විප්ලවයට බලපෑ හේතු මොනවාද කියන තැන එක රූලයි තියෙන්නේ. ඒක කාරණයක් අපි ලියමු එතන. රුසියානු විප්ලවයට බලපෑ හේතු මම 128 වෙනි පිටුවේ පළවෙනි ඡේදයේ තමයි හේතුව ගන්නෙ. රුසියානු විප්ලවයට බලපෑ හේතු එකයි ලියන්නේ. රට පුරා උග්‍ර ආහාර හිඟයක් ඇති වී රට පුරා උග්‍ර ආහාර හිඟයක් ඇති වී භාණ්ඩවල මිල නොසිතූ තරම් ඉහළ යාම. භාණ්ඩවල මිල නොසිතූ තරම් ඉහළ යාම. එතන ඕන ඉරක් ඇඳලා තියන්නේ ඒකේ 128 වෙනි පිටුවේ පළවෙනි ඡේදයේ පාම් මිල ඉහළ යාම තමයි ජනතාව පීඩාවට පත් කළ ප්‍රධානම කාරණය. මොකද රටක විශේෂයෙන්ම තුන්වෙනි පන්තියේ පීඩාවට පත් වෙන පන්තිය ලබා ගන්න ආහාරයක් තමයි පාන්. අඩු වියදමකින් තමන්ගේ කුස පුරව ගන්න තමයි ඒගොල්ලෝ පාන් පරිභෝජනය කරන්නේ. මේ ප්‍රංශ විප්ලවය වෙලාවේදී ජනතාව ප්‍රංශ රජමාලිගාව වට කරලා අපිට පාන් දියව් කියලා කිව්වනේ. ඒකට මේ රුසියානු විප්ලවයේත් ඒ කාරණය මතක තියාගන්න ඕන. මිනිසුන් ගොඩාක් පීඩාවට පත්වෙච්ච අවස්ථාවක් ඒ පාන් මිල ඉහළ යාම. 71 වෙනි ප්‍රශ්නේ 1917 මාර්තු විප්ලවයේ ප්‍රතිඵල මොනවද? මාර්තු විප්ලවය ඊළඟ ජීවිතේ තියෙන්නේ මාර්තු විප්ලවය. අපි ලියාගමු මාර්තු විප්ලවයේ ප්‍රතිඵල 1917 මාර්තු මාසයේ රජු සිහසුන අතහැරීම. මාර්තු විප්ලව ප්‍රතිඵල 1 1917 මාර්තු මාසයේ රජු සිහසුන අතහැරීම. දැන් මේ රජ කෙනෙක් නිකන් සියසුන අතහැරිය නෙමෙයි. බලන්න එතන කියනවා 1917 මාර්තු විප්ලවය ආරම්භ වූයේ රෙදි කම්මලක ඇති වූ වැඩ වර්ජනයකිනි. එය දින 3ක් යන විට මහා වැඩ වර්ජන දක්වා වර්ධනය විය. පීඩිත කණ්ඩායම් සියල්ලෝ මේ සඳහා එක් වූහ. වීදි පුරා පාන් ඉල්ලමින් ජනතාව උද්ඝෝෂණ පැවැත්වින. සාර් පාලනයේ හමුදාවෝද උද්ඝෝෂණයට එක් වූහ. හමුදාවත් වෙනවා උද්ඝෝෂණයේ පැත්තට. මේ නිසා රජයට ජනතා විරෝධය පාලනය කළ නොහැකි වූ අතර 1917 මාර්තු මාසයේදී රජු සියසුන අතහැරියයි කියලා කියන්නේ. මාර්තු විප්ලවයේ දෙවෙනි ප්‍රතිඵලය ලියන්න. මාර්තු විප්ලවයේ දෙවෙනි ප්‍රතිඵලය සාර් පාලනය බිඳවැටීමෙන් පසු රුසියාවේ පාලන බලය කෙරෙන්ස්කි නම් නායකයාගේ සටන්කාමී බලවේග අතට පත්වීම. කෙරෙන්ස්කි නම් නායකයාගේ සටන්කාමී බලවේග අතට පත්වීම. එතන මතක තියාගන්න తాවකාලික ආණ්ඩුවට රුසියානු ප්‍රශ්න විසඳන්න පුළුවන්කම ලැබුණේ නැtei කියන කාරණය. ඊට පස්සේ తాවකාලික ආණ්ඩුවට එරෙහිව නැගී එන මහජන විරෝධය දුටු
V.I. ලෙනින් ප්‍රකාශ කළේ කුමක්ද? මේ මොකෝ V.I. ලෙනින් කිව්වා අපි මේ අවස්ථාවේ බලය අල්ලා නොගතහොත් ඉතිහාසය අපට සමාවක් නොදෙනු ඇත කියලා. බලන්න ඉස්සර ලියන කලින් මෙහෙම මං 1917 ඔක්තෝබර් විප්ලව 128 වෙනි පිටුව මේ අතර ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බෝල්ෂෙවික්වරු සෝවියට් මණ්ඩලය නම් සංවිධානය රට පුරා පිහිටුවමින් ගොවි කම්කරු රජයක් පිහිටුවා ගැනීමේ අරමුණින් කටයුතු කළහ. ගොවි කම්කරු රජයක් පිහිටුවන්න කටයුතු කරමින් ඉන්නවා ලෙනින්. රුසියානු විප්ලවය ආරම්භ වන අවදියේ මෙනෂවික්වරු හා බෝල්ෂවික්වරු යනුවෙන් දේශපාලන කණ්ඩායම් දෙකක් බිහි වී තිබුණේ. ඔන්න රුසියාව තුළ දේශපාලන කණ්ඩායම් දෙකක් ඉන්නවා. මෙනෂවික්වරු සහ බෝල්ෂවික්වරු. ලකුණු කරගන්න එක පෑන අරගෙන යම් යම් ප්‍රතිසංස්කරණ මගින් ජනතා ප්‍රශ්න විසඳිය හැකි යයි කල්පනා කළ සුළුතර පිරිස මෙනෂවික්වරු ලෙස ප්‍රසිද්ධ වුණා. ප්‍රතිසංස්කරණ මගින් ජනතා ප්‍රශ්න විසඳිය හැකි යයි කල්පනා කළ සුළුතර පිරිස තමයි මෙනෂවික්වරු කියලා කියන්නේ. කොමියුනිස්ට් වාදයේ පිළිගත් බෝල්ෂෙවික්වරු බහුතරය වූහ. කොමියුනිස්ට් වාදයේ පිළිගත්තු බහුතරය තමයි බෝල්ෂෙවික්වරු කියලා කියන්නේ. ධනවාදී අර්ථක්‍රමයේ බිඳ දමා කොමියුනිස්ට් අදහස් මත පන්ති රහිත සමාජයක් බිහි කිරීම බෝල්ෂෙවික්වරුන්ගේ අරමුණ විය. ධනවාදී ආර්ථිකයේ බිඳ දාලා කොමියුනිස්ට් අදහස් මත පන්ති රහිත සමාජයක් නිර්මාණය කරන්න තමයි කොමියුනිස්ට් බෝල්ෂෙවික්වරුන්ගේ අරමුණ උනේ. ලෙනින් හා ට්‍රොට්ස්කි නායකත්වය දුන් මෙම සංවිධානයට කම්කරුවන්, ගොවීන්, සොල්දාදුවන් ඇතුළු පීඩිත ජන කොටස් වල සහාය නිරායාසයෙන්ම ලැබුණි. මාර්තු විප්ලවයෙන් පසුව පිහිට වූ තාවකාලික ආණ්ඩුව මහජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීමට අපොහොසත් වූ බැවින් කෙටි කලකින් එය මහජන අප්‍රසාදයට ලක් විය. තාවකාලික ආණ්ඩුවට එරෙහිව නැගී එන මහජන විරෝධය දුටු V.I. ලෙනින් මේ අවස්ථාවේ අපි බලය අල්ලා නොගතහොත් ඉතිහාසය අපට සමාවක් නොදනු ඇතැයි ප්‍රකාශ කළේ. පස්සේ 73 වෙනි ප්‍රශ්නේ 1917 ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵල. ඉස්සෙල්ලා මම ප්‍රතිඵල ටික කියලා පස්සේ ඕගලන්ට පැහැදිලි කිරීම කරන්නම්. ලියා ගන්න ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵල කෙරෙන්ස්කිගේ නායකත්වයෙන් යුත් ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵල 1 කෙරෙන්ස්කිගේ නායකත්වයෙන් යුත් රජය පෙරලා දමා කෙරෙන්ස්කිගේ නායකත්වයෙන් යුත් රජය පෙරලා දමා ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බෝල්ෂෙවික්වරුන් ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බෝල්ෂෙවික්වරුන් රජයක් පිහිටුවීම ඒක තමයි ඔක්තෝබර් විප්ලවයේ ප්‍රධානම ප්‍රතිඵලය. කෙරෙන්ස්කිගේ තාවකාලික ආණ්ඩුව පෙරලලා ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බෝල්ෂෙවික්වරු රජයක් පිහිටුවා ගැනීම. දෙක ලෙනින්ගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුව ලෙනින්ගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුව පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කිරීම. ලෙනින්ගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුව පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කිරීම. සමාජවාදය තුල පෞද්ගලික දේපල නැහැ, පොදු දේපල ක්‍රමයක් තියෙන නිසා පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කළ සියලු ඉඩම් රජය සතු කර ගැනීම තමයි කරන්නේ. තුන්වෙනි එක රුසියාවේ වූ සියලු කර්මාන්තශාලා
ජන සතු කිරීම. රුසියාවේ වූ සියලු කර්මාන්ත ශාලා ජන සතු කිරීම. මම වචනේ පාවිච්චි කරා දෙවැනි ලෝක සංග්‍රාම පාඩමේදී ඊජිප්තුවේ අබ්දුල් ගමාල් නසාර් සමාජවාදී ප්‍රතිපත්තිය අගය කරමින් සූවස් ඇල ජනසතු කළා කියලා. එතකොට මේ ජනසතු ව්‍යාපාරය කියන්නේ පෞද්ගලික දේපල රජයට පවරා ගැනීම තමයි ජනසතු ව්‍යාපාරය. ඒක පටන් ගන්න ලෙනින්ගේ පාලන කාලය තුල රුසියාවෙන් සමාජවාදී ලක්ෂණයක්. ඊළඟ එක බැංකු ගමනාගමනය ආදිය ජනසතු කිරීම. බැංකු ගමනාගමනය ආදිය ජනසතු කිරීම. ඊළඟ කාරණය රුසියාව මේ රුසියානු විප්ලවයේ තවත් ප්‍රතිඵලයක්. රුසියාව සෝවියට් සමාජවාදී සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය යන නමින් හැඳින්වීම. රුසියාව සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය යනුවෙන් හැඳින්වීම. රුසියානු විප්ලවයෙන් පස්සේ රුසියාවේ නම වෙනස් වෙනවා. කොහොමද නම වෙනස් වෙන්නේ? සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය කියලා. රුසියානු විප්ලවයේ ඊළඟ ප්‍රතිඵලය ලියා ගන්න. රුසියාව සමාජවාදී දර්ශනය පිළිගත් රටක් වීම. රුසියාව සමාජවාදී දර්ශනය පිළිගත් රටක් වීම. ප්‍රෙද්දාස් 917 ඔක්තෝබර් විප්ලවයෙන් පස්සේ ඇති වුණු ප්‍රතිඵල රුසියානු විප්ලවයේ ප්‍රතිඵල එක තමයි ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බෝල්ෂෙවික්වරු රුසියාවේ බලය අල්ලගත්තා. එදා සිට රුසියාව සමාජවාදී දර්ශනය පිළිගත් රටක් බවට පත් වුණා. රුසියානු විප්ලවයෙන් පස්සේ රුසියාව කියන රට හැඳින්වුවේ රුසියාව කියලා නෙමෙයි සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය කියලා. ලෙනින්ගේ පාලන කාලය තුල පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කරනවා. කර්මාන්ත ශාලා ගමනාගමනය බැංකු ආදිය ජනසතු කරනවා. සමාජවාදී ලක්ෂණ. හරි. 74 වෙනි ප්‍රශ්නේ සමාජවාදය යනු කුමක්ද කියලා අහන්නේ. ඔයගොල්ලෝ පෙළපොත 133 වෙනි පිටුවේ උඩින් ඉඳලා පල්ලෙහාට 3 වෙනි ඡේදයේ තියෙනවා සමාජවාදය කියන්නේ මොකක්ද කියලා බලන්න ඉස්සර ලියන්න කලින්. සමාජවාදය යනු කොමියුනිස්ට්වාදී දර්ශනය අනුව සමාජයේ සතු ධන සම්පත් පිළිබඳ පොදු අයිතිය පිළිගැනීම සෑම පුරවැසියෙකුටම තම කුසලතා ඉහළ නංවා ගැනීමට සමාන ඉඩක් ලබා දීම නිෂ්පාදන ඵල සියලු දෙනාට සමානව බෙදී යාම යන මූල ධර්ම පිළිගත් දේශපාලන දර්ශනයයි. එතකොට මේක සමාජවාදී දර්ශනය කියන්නේ දේශපාලන දර්ශනයක්. ඒකේ තියෙන කාරණා කිහිපයක් තමයි සමාජයේ සතු ධන සම්පත් පිළිබඳ පොදු අයිතිය. කියන්නේ පෞද්ගලික අයිතිය නෙමෙයි තියෙන්නේ පොදු අයිතිය. මගේ නෙමෙයි අපේ කියන ඒවා තියෙන්නේ. සෑම පුරවැසියෙකුටම තම කුසලතා ඉහළ නංවා ගැනීමට සමාන ඉඩක්. දැන් අපි සරල තැනකට ගියොත් එහෙම ඕගොල්ලන්ගේ මේ පෙළපොත ගත්තොත් මුළු ලංකාවෙම සාමාන්‍ය පෙළ විභාගයට ලියන දරුවන්ට නේ ඉතිහාසයේ විෂයදී ලැබිලා තියෙන මේ කියන පෙළපොත. ඒ කියන්නේ මේක සමාජවාදී ලක්ෂණයක් මෙතන තියෙන්නේ. ඒක තමයි සෑම පුරවැසියෙකුටම තම කුසලතා ඉහළ නංවා ගැනීමට සමාන ඉඩක්. ඔක්කොටම තියෙන එකම විදියේ විෂය කාරණාට එකම අවස්ථාවක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි නිෂ්පාදන ඵල සියලු දෙනාටම සමානව බෙදී යාම. ඒ කියන්නේ ආදායම හැමෝටම සමානව බෙදලා ගිහලා හැමෝගෙම ආදායම් එක හා සමාන වෙනවා. පන්ති රහිත සමාජයක් කියලා කියන්නේ ඒකයි. ධනපති හෝ නිර්ධන පන්තියක් ඉන්න බෑ. හැමෝටම ධනය ආදායම සමානව
බෙදී යන්නට ඕනේ. එතකොට නැති බැරි අය කැමති මේ සමාජවාදී මතවාදයට. ඇති හැකි අය මේ ක්‍රමයට කැමති වෙන්නේ නැතන් ඊට කඩන් දේපල තියෙන උදවි මේකට කැමති වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මේගොල්ලන්ගේ දේපල ඊට කඩන් රජයට අයිති වෙනවා. හරිනේ. අපි ලියාගමු සමාජවාදී දර්ශනය කියන එක. සමාජවාදයේ අනුව කොමියුනිස්ට්වාදී දර්ශනය අනුව සමාජය සතු ධන සම්පත් පිළිබඳ පොදු අයිතිය පිළිගැනීම තමා සෑම පුරවැසියෙකුටම තම කුසලතා ඉහළ නංවා ගැනීමට සමාන ඉඩක් ලබා දීම තමා නිෂ්පාදන ඵල ඒ කියන්නේ ආදායම කියන එක නිෂ්පාදන ඵල සියලු දෙනා අතර සමානව බෙදී යන මූලධර්ම පිළිගත් දේශපාලන දර්ශනයකි. 75 වෙනි ප්‍රශ්නේ සමාජවාදී ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. එතන හදාගන්න සමාජවාදී දර්ශනයේ කැපී පෙනෙන ලක්ෂණ මොනවද? සමාජවාදී දර්ශනයේ කැපී පෙනෙන ලක්ෂණ ටික 130 වෙනි පිටුවේ තියෙනවා ඕගොල්ලන්ගේ. 130 පිටුවට එල බලන්න. ඉතින් බලා ගන්න මෙහෙම තියෙනවා. පුජ්‍යල අවශ්‍යතාවලට වඩා පොදු දියුණුවට හා පොදු අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දී. සමාජවාදී දර්ශනය තුල එක ලක්ෂණයක් තමයි පුජ්‍යල අවශ්‍යතාවලට වඩා පොදු දියුණුවට හා පොදු අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දී. ඒ කියන්නේ එතන තියෙන්නේ ජනතා සුබ සාධන අරමුණක්. දෙක සමාජ අසාධාරණකම් හා අසමානතා නැති කිරීම. හැමෝටම සමානත්වය තියෙන්නට ඕනේ. දැන් වර්තමාන අපේ රටේ අපිට නීතියක් දාලා තියෙනවා මේ කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා මේ මුහුණු ආවරණයක් භාවිත කරන්න කියලා. එතකොට සමහර අවස්ථාවල ඒක රටේ හැමෝටම සමානව ක්‍රියාත්මක වෙන්නේ නැති අවස්ථා අපි දකිනවා. සමාජවාදයේ තුල නම් සමාජ අසාධාරණකම්ම අසමානතා තියෙන්න බෑ. ඔක්කොම එක සමානව යන්නට ඕනේ. ඊළඟ සමාජයේ පන්ති විෂමතාව නැති කර සියලු දෙනාට සහෝදරත්වයෙන් සලකන උසස් මානව සමාජයක් ගොඩනැගීම. සමාජයේ පන්ති විෂමතාවේ නැති කර සියලු දෙනාටම සහෝදරත්වයෙන් සලකන උසස් මානව සමාජයක් ගොඩනැගෙන. ධනපති නිර්ධන කියලා පන්තියක් නැහැ. ඔක්කොම එක හා සමානතාව සලකනවා සහෝදරත්වයෙන් කටයුතු කරන. අපි ලියාගමු සමාජවාදී දර්ශනයේ කැපී පෙනෙන ලක්ෂණ 1 පුජ්‍යල අවශ්‍යතාවලට වඩා පොදු දියුණුව හා පොදු අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දීම.
දෙක සමාජ අසාධාරණකම් හා අසමානතා නැති කිරීම. සමාජ අසාධාරණකම් හා අසමානතා නැති කිරීම. තුන සමාජයේ පන්ති විෂමතාව නැති කර සමාජයේ පන්ති විෂමතාව නැති කර සියලු දෙනාට සහෝදරත්වයෙන් සලකන උසස් මානව සමාජයක් ගොඩනැගීම. උසස් මානව සමාජයක් ගොඩනැගීම. ළමයි අපි ඇමරිකානු නිදහස් සටනෙන් පස්සේ ඇමරිකා එක්සත් ජනපදය කියලා අලුත් රටක් නිර්මාණය වුණා. රුසියානු විප්ලවයෙන් පස්සේ රුසියාව සමාජවාදී දර්ශනය පිළිගත් රටක් බවට පත් වුණා. සමාජවාදී දර්ශනය පිළිගත් රටක් බවට පත් වුණා. මම ඔයගලන්ට කතා කරලා තියෙන ලෝක සංග්‍රාම පාඩමේදී දෙවෙනි ලෝක සංග්‍රාමයේ අවසන් වෙනකොට ලෝකයේ බලකඳවුරු දෙකකට බෙදෙනවා. දෙවෙනි ලෝක සංග්‍රාමයෙන් පස්සේ ලෝකේ බලකඳවුරු දෙකකට බෙදෙනවා. එකක් තමයි ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ධනවාදී කඳවුර. ඒ කියන්නේ මම මෙතෙක් පැහැදිලි කර අර සමාජවාදී දර්ශනයට ප්‍රතිවිරුද්ධ මතවාදය. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ධනවාදී කඳවුර. දෙවනි ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ බල කඳවුරු දෙකකට බෙදෙන අනෙක් කඳවුර තමයි රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුර. රුසියාව සමාජවාදී කඳවුර. අපි කිව්වා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ධනවාදී කඳවුරට හෝ රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුරට ඍජුවම සම්බන්ධ වෙන්නේ නැතුව නොමැදි පිළිවෙතක් අනුගමනය කරන රටවල් බිහි වුණා කියලා. ඒ අනුව නොමැදි ජාතීන්ගේ සමුළුව පිහිටෙව්වා. නොමැති ජාතීන්ගේ සමුළුව ගැන මේ කඳවුරු දෙකටම සම්බන්ධ නැති අය නියෝජනය කරන ආයතනය. නොමැති ජාතීන්ගේ සමුළුවය පිහිටුවීමට මූලික වුණේ ආසියාවේ ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙක් වෙච්ච ජවහර්ලාල් නේරු කියලා අපි ලියලා ඇති. ඒ වගේම මේ නොමැති ජාතීන්ගේ සමුළුව පිහිටවන්න ඉන්දියානු නායකයෙක් වෙච්ච ජවහර්ලාල් නේරුට සහාය දුන්නා යුගෝස්ලෝවියාවේ මාර්ෂල් ටිටෝ සහ ඊජිප්තුවේ අබ්දුල් ගමාල් නසාර් කියලා. ඒකත් මතක තියාගන්න ඕනේ. හරිද? ඒ වගේම ළමයි දැන් ලෙනින් රුසියාව සමාජවාදී දර්ශනය පිළිගත් රටක් බවට පත් කරාට පස්සේ රුසියාව ඊටාම කෙටි කාලයක් තුල විශාල ලෙස දියුණුවට පත් වෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ දැන් මම කතා කරලා සීතල යුද්ධය කියලා කතන්දරයක් මේ කඳවුරු දෙක අතර තිබුණ ගැටුමක්. එතකොට රුසියාව ගොඩක් දියුණු වෙලා පළවෙනි වතාවට අභ්‍යවකාශයේ තරණය කරන යූරි ගගාරින්. ඒ තරමට රුසියාව දියුණු වෙන්නේ මේ සමාජවාදී දර්ශනය මත. එතකොට ලෝකේ රටවල් මේ සමාජවාදී දර්ශනය මත රුසියාව වේගයෙන් දියුණු වෙලා දැකපු ඇතැම් රටවල් මේ සමාජවාදී මතවාදයත් එක්ක එකතු වුණා. බලන්න ඊළඟ ප්‍රශ්නේ සමාජවාදී දර්ශනයේ අංග තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වලට ඇතුළත් කරගත් රාජ්‍ය සඳහා උදාගෙන සමාජවාදී වෙච්ච රටවල් මොනවද කියලා අහන්නේ මේ. රුසියාවේ සමාජවාදී දර්ශනය පිළි අරගෙන ඒ දර්ශනය අනුව තමන්ගේ රටේ ආණ්ඩු ව්‍යවස්ථාවට ඒ සමාජවාදී ලක්ෂණ ඇතුළත් කරපු රටවල්. පෙළ පොතේ දීලා තියෙනවා බලන්න 130 වෙනි පිටුවේ චීනය. චීනය සමාජවාදී දර්ශනය පිළිගත් රටක් වර්තමානෙත් එහෙමයි. නැගෙනහිර ජර්මනිය කියලා දීලා තියෙනවා පෙළ පොතේ ඒත් වර්තමානයේ වෙනකොට නැගෙනහිර ජර්මනිය නමින් රටක් නැහැ.
නමුත් ලියලා තියාගන්න ඕගොල්ලෝ අද වෙනකොට මොකද ජර්මනිය දෙකට බෙදුවා නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය කියලා. පස්සේ කාලේ ඒගොල්ලෝ නැවත එකතු වෙලා ජර්මනිය බවට පත් වුණා. නැගෙනහිර ජර්මනිය. මෙන්න මේක ලියන්නේ පොතේ තියෙන දකුණු කොරියාව කියලා. දකුණු කොරියාව නෙමෙයි සමාජවාදී අදහස් පිළිගත්තේ උතුරු කොරියාව. එතන ඒක එහෙම වෙන්න ඕනේ. චීනය, නැගෙනහිර ජර්මනිය, උතුරු කොරියාව. අලුත් පොත්වල තියෙන උතුරු කොරියාව කියලා, පරණ ඒවායේ තියෙන දකුණු කොරියාව කියලා. කියුබාව. අද ලෝකේ අපි වර්තමානයේ කතා කරොත් එහෙම චීනය, කියුබාව, උතුරු කොරියාව සමාජවාදී අදහස් දරමින් ඒ මතවාදය තුල ක්‍රියාත්මක වෙනවා. හැබැයි මම මෙතෙක් වෙලා කතා කරපු සමාජවාදී දර්ශනය පිළිගත්තු සමාජවාදී කඳවුරේ ප්‍රධානියා බලවතා වෙන සමාජවාදී කඳවුරේ නායකයා රුසියාව අද වෙනකොට සමාජවාදී රටක් නෙමෙයි. එනිසා අපි ඒ පාඩමේදී කතා කළා මේ කඳවුරු දෙකම තියෙන කාලේ තමයි නිරව යුද්ධ සමය. දැන් ලෝකේ කඳවුරු දෙකක් නෑ, තියෙන කඳවුරු එකයි. ඒ කියන්නේ නිරව යුද්ධය අවසන්. අද රුසියාවත් ධනවාදී ක්‍රමවේදයට සම්බන්ධ වෙලා තියෙනවා. හරිනේ. අද අපිට සමාජවාදී කියලා කියන්න පුළුවන් ඇඟිල්ල දික් කරලා චීනය, කියුබාව, උතුරු කොරියාව වගේ රටවල විතරයි. 77 බලන්න. ලොව බිහි වූ බලකඳවුරු සඳහා උදාහරණ දක්වන්න. දැන් මම පැහැදිලි කරලා ඉස්සෙල්ලාම ලියාගමු බලකඳවුරු ටික. 1. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ධනවාදී කඳවුර. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ධනවාදී කඳවුර. දෙක රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුර. අලුත් රූලකින් ලියන්න. එම කඳවුරු දෙකටම අයත් නොවු රටවල් රැසක්. එම කඳවුරු දෙකටම අයත් නොවු රටවල් රැසක් නොමැති ජාතීන් බවට පත්විය. නොමැති ජාතීන් බවට පත්විය. නොමැති ජාතීන් බවට පත්විය. එතන ඕනේ නම් ලියලා තියාගන්න. මම කලින් ලියන්න දීලා තියෙන නොමැති ජාතීන්ගේ සංවිධානයේ පිහිටුවීමේ පුරෝගාමිය ඉන්දියාවේ ජවහර්ලාල් නේරු. නොමැති ජාතීන්ගේ සංගමයේ පිහිටුවීමේ පුරෝගාමී නායකයා ඉන්දියාවේ ජවහර්ලාල් නේරු. ඒකට උදව් කළා යුගෝස්ලෝවියාවේ මාර්ෂල් ටිටෝ සහ ඊජිප්තුවේ අබ්දුල් ගමාල් නසාර්. එතකොට අපි විප්ලව කියන පාඩම ඉවර කරා. තමයි පහුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර අරගෙන බැලුවොත් අවස්ථා දෙකකදී මේ විප්ලව සම්බන්ධ ප්‍රශ්න දීලා තියෙනවා. අවුරුදු දෙකකදී විප්ලව සම්බන්ධ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න මේ අපි කතා කරපු තරම් මහා අමාරු ඒවා නෑ. හරිනේ. ගොඩක් වෙලාවට අහලා තියෙන්නේ ඇමරිකාවේ ජනපද පිහිටුවාගත් යුරෝපා ජාතීන් 3ක් නම් කරන්න. යුරෝපියන් ඇමරිකාවේ ජනපද පිහිටුවා ගැනීමට බලපෑ හේතු 2ක් ලියන්න. යුරෝපියන් ඇමරිකාවේ ආරම්භ කළ ප්‍රථම ජනපදය නම් කරන්න. මේ වගේ ප්‍රශ්න ටිකක් අහලා තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ඉස්සර වෙලා පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන මේ පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්න දිහා බලලා ඒකට ගැළපෙන විදියට පාඩම් ටික කරගන්න ඕනේ. අර අනවශ්‍ය තැන් ගොඩක් ස්පර්ශ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ප්‍රශ්න දැක්කහම ඔයගලන්ට තේරෙනවා මේ පාඩමෙන් අහලා තියෙන මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි මෙන්න මේ කොටස් ටික තමයි කියවන්න ඕන කියලා අපි ඉස්සරහා දවස්වලදී ඒගෙන බලමු. දැන් සමහර විභාගෙත් කල් යන වගේ ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. හොඳයි. අපි ඒක එතනින් නතර කරලා අපි ඊළඟ කොටසට යමු. අර ඉතුරු වෙලා තියෙන අනිත් නිබන්ධනයේ පොඩි කොටස් ටිකක් ඒක බලන්න.
මට මතක හැටියට අපි ඒකේ මට දරුවෙක් කවුරු කියන්න බලන්න මට මතක නෑ අපි ඒකේ මොනවද කතා කරගෙන ගියේ කියලා අර ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර කියන නිබන්ධනේ මට කවුරු දුවෙක් කියන්න බලන්න පුතේ අපි ඒකේ සිතියම් ප්‍රශ්නෙට කතා කරගෙන ගියේ මං යනවනේ මට මතක නෑ මොකද්ද අපි කරේ කියලා ප්‍රශ්නේ මොකද්ද කියලා මතක නෑ මට ප්‍රශ්න වෙනකම් කරා සර්. ඇහුනේ පුතේ 23 වෙනි ප්‍රශ්න වෙනකම් කරා සර්. 23 එකක් කරා එතකොට මේ සිතියම් ලකුණු කරන්නේ නැද්ද අපි නෑ සර්. ඇහුනේ පුතේ නෑ සර්. හරි 23 ඉඳලා බලන්න තියෙන්නේ හරි අපි 23 වෙනි ප්‍රශ්නේ ඉඳලා එනවා නේ ඒකම මම ඔයාලට මතක් කරන්න මෙන්න මම දැක්ක මේ කොළඹ ආනන්දද නාලන්දද කියන පාසලෙන් දාලා තියෙනවා මේ අපේ 11 පන්තියේ පාඩම් 8ටම අදාළ වෙන නිබන්ධන 8කුත් 10 පන්තියේ පාඩම් 10ට අදාළ වෙන විදිහේ නිබන්ධන 10කුත් දාලා තිබුණා. පුළුවන් ළමයි අරගෙන බලන්න ඒක හොඳයි. ඒකේ තිබුණු ප්‍රශ්න ටික මේ වගේ පොඩි පොඩි නිබන්ධන පළවෙනි පාඩමෙන් දෙවෙනි පාඩමෙන් වෙන වෙනම පොඩි පොඩි ප්‍රශ්න හදලා අර රූප ටික දාලා සිතියන් දාලා හදලා තිබුණා. ඒක හොඳ එකක්. ඔයගලන් ලබා ගන්න බැරි වුණොත් මම ඒක ඉස්සරහදී ඔයගලන්ට මේ මුද්‍රණය කරලා ලැබෙන්න සලස්වන්නම්. ඒක හොඳයි. ඒක අරගෙන බලන්න ඔයගොල්ලෝ කරන්නේ. අපේ සංස්කෘතික ඉතිහාසයේ පෙන්눔 කරන ජීවමාන සාක්ෂි මොනවද කියලා අහන්නේ 23 ප්‍රශ්නේ. අපේ සංස්කෘතික ඉතිහාසයේ පෙන්눔 කරන ජීවමාන සාධක තමයි චිත්‍ර මූර්ති කැටයම්. චිත්‍ර මූර්ති කැටයම්. අපේ ජීවමාන සංස්කෘතිය පෙන්눔 කරන අපේ සංස්කෘතිය පෙන්눔 කරන ජීවමාන සාක්ෂි. ඔයගොල්ලන්ගේ 10 පන්තියේ පෙළ පොතේ පස්වෙනි පිටුවේ වම් පැත්තේ අන්තිම ඡේදේ අපේ සංස්කෘතික ඉතිහාසයේ පෙන්වන ජීවමාන සාක්ෂි. ඒක මම එහා පැත්තේ ඉඳ තියලා තියෙනවා මේ ජීවමාන සාක්ෂි වලින් මොනවද හෙළි වෙන්නේ කියන කාරණේ බලන්න මම හිතන කියවනවා පෙළ පොතේ තියෙන විදිය. පැරණි චිත්ත මූර්ති හා කැටයම් ආදී අපේ සංස්කෘතික ඉතිහාසයේ පෙන්වුම් කරන ජීවමාන සාක්ෂි වේ අතීත ජනතාවගේ ඇඳුම් පැළඳුම් කලා කුසලතාව ආභරණ පරිහරණය වර්ණ භාවිතය ආගමික විශ්වාස ආදී බොහෝ අංග පිළිබඳව තොරතුරු ලබා ගැනීමට චිත්‍ර මූර්ති කැටයම් උපකාරී වේ කියලා කියනවා. එතන අපි ලියාගමු ඉඳ තියෙන තැන. ඒ කියන්නේ 4 වෙනි පිටුවේ මුලින් ලියා ගන්න. අතීත ජනතාවගේ ඇඳුම් පැළඳුම් අතීත ජනතාවගේ ඇඳුම් පැළඳුම් අතීත ජනතාවගේ ඇඳුම් පැළඳුම් කලා කුසලතාව ආභරණ පරිහරණය වර්ණ භාවිතය ආගමික විශ්වාස ආදී බොහෝ අංග පිළිබඳ තොරතුරු මෙමගින් ලබාගත හැකිය. මෙමගින් කිව්වේ චිත්‍ර මූර්ති කැටයම්. 24 සීගිරි චිත්‍ර මගින් හෙළි කරගත හැකි තොරතුරු මොනවාද? සීගිරි චිත්‍ර මගින් හෙළි කරගන්න පුළුවන් තොරතුරු අපි ලියමු. පැරණි කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම්. සීගිරි චිත්‍ර මගින් හෙළි කරගත හැකි තොරතුරු. පෙළ පොතේ තියෙනවා සීගිරි චිත්‍රයක්. පැරණි කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම්. ආභරණ
සීගිරි චිත්‍ර මගින් හෙළිවන තොරතුරු පැරණි කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් ආභරණ කොණ්ඩ මෝස්තර රූපලාවන්‍ය කටයුතු පැරණි කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් ආභරණ කොණ්ඩ මෝස්තර රූපලාවන්‍ය කටයුතු 25 අශ්ව හිස සහ මිනිසා දැක්වෙන මූර්තියෙන් නිරූපණය වේ යැයි විශ්වාස කරන දෙවිවරු නම් කරන්න අශ්වයාගෙන් අග්නි මිනිසාගෙන් පරජන්‍ය අපි අග්නි සහ පරජන්‍ය කියලා කියන්නේ අශ්ව හිසෙන් තමයි අග්නි මිනිස් රූපෙන් තමයි පරජන්‍ය 26 පැරණි ජනතාවගේ නිර්මාණාත්මක හැකියා තාක්ෂණය වාස්තු විද්‍යාව පරිසර සංරක්ෂණය ජල පාලනය වැනි අංග පිළිබඳ නිර්වුල් දැනුමක් ලබා ගැනීමට අපිට ඉවහල් වෙන්නේ මොනවද කියලා අහන්නේ උපකාරී වන්නේ මොනවාද පුරාණ නටබුන් 27 පුරාවස්තු යනු මොනවාද පුරාවස්තු කියලා කියන්නේ පැරණි ජනතාව විසින් නිර්මාණය කරන ලද හෝ පරිහරණය කරන ලද දැනට ඉතිරි වී ඇති දේවල්. ලියලා නැත්නම් ලියා ගන්න පැරණි ජනතාව විසින් නිර්මාණය කරන ලද හෝ පැරණි ජනතාව විසින් නිර්මාණය කරන ලද හෝ පරිහරණය කරන ලද දැනට ඉතිරි වී ඇති දේ 28 අහනවා පැරණි ජනතාවගේ විවිධ හැකියා කුසලතා සංස්කෘතිය තාක්ෂණය විදේශ සම්බන්ධතා ජීවන ක්‍රම ආදිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන්නේ මොනවාද පුරා වස්තු 29 සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රයෝජන මොනවද කියලා අහන්නේ ඔයගලගේ පෙළ පොතේ 10 පන්තියේ පෙළ පොතේ 3 වෙනි පිටුවේ තියෙන සාහිත්‍ය මූලාශ්‍රයවල ප්‍රයෝජන ලියලා නැත්නම් ලියා ගන්න ඓතිහාසික කාල අනුපිළිවෙල සකස් කර ගැනීමට ඓතිහාසික කාල අනුපිළිවෙල සකස් කර ගැනීමට ඓතිහාසික කාල අනුපිළිවෙල සකස් කර ගැනීමට දෙක එක් එක් අවදිවල දේශපාලන ආර්ථික එක් අවදිවල දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට 3 එක් මූලාශ්‍රයක් මගින් ලැබෙන තොරතුරු තවත් මූලාශ්‍රයක් මගින් තහවුරු කර ගැනීමට එක් මූලාශ්‍රයක් මගින් ලැබෙන තොරතුරු තවත් මූලාශ්‍රයක් මගින් තහවුරු කර ගැනීමට 4 රටක විදේශ සම්බන්ධතා අධ්‍යයනය කිරීමට ඕගොල්ලන්ගේ 10 පන්තියේ පෙළ පොතේ 7 වෙනි පිටුවේ තමයි තියෙන්නේ ඉතිහාසය ඉගෙනීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන මොනවද කියලා අපි ලියාගමු ඉතිහාසය හැදෑරීමෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන එක තමා ජීවත් වන
තමා ජීවත් වන සමාජය හා තමා ජීවත් වන සමාජය හා ලෝකය පිළිබඳ යථාවබෝධය ලෝකය පිළිබඳ යථාවබෝධය දෙක අතීත අත්දැකීම් මගින් වර්තමානය තේරුම්ගෙන අනාගතය ගොඩනැගීම 3 රටේ ජාතික අනන්‍යතාව හඳුනා ගැනීම 4 මනුෂ්‍යත්වයට ආදරය කිරීමෙන් ජාතික සමගිය ගොඩනැගීම 5 විවිධ මත ඉවසීම ඔන්න මේ පාඩමට ඊට පස්සේ තියෙන්නේ අපි සිතියන් අභ්‍යාස කීපයක් දීලා තියෙන්නේ ඒ සිතියන් අභ්‍යාසවල පළවෙනි අභ්‍යාසෙට මම යනවා පස්වෙනි පිටුවේ තියෙන අභ්‍යාසෙට ඒතර ඔයගොල්ලෝ මම සිතියම් දෙකක් දීලා තියෙනවා මේ නිබන්ධනේ ලකුණු කරලා ඇති කියලා විශ්වාස කරනවා පොඩේ සිතියමේ මුලින්ම තියෙන්නේ මාන්තායි කියන එක මාන්තායි බලන්න ඕගොල්ලෝ යන්න ඕන පෙළ පොතේ 10 පන්තියේ පෙළ පොතේ 11 වෙනි පිටුව පෙළ පොතේ 11 වෙනි පිටුවේ මාන්තායි තියෙනවා මෙන්න බලන්න මම මේ දක්වන්නේ මන්නාරම දූපත පොඩ මෙතනින් මේ රටේ අභ්‍යන්තරය සකස් කරලා තියෙන වීඩියෝම තියෙන්නේ. ඒතර මෙතනින් මේ දක්වන්නේ මම මල්වතු ඔය ඔයගොල්ලෝ අනිවාර්යෙන් පෙළ පොතට ගිහින් බලන්න ඕන නැත්නම් හොයාගන්න බැරි වෙයි. මම මේ පෙන්නුවේ මන්නාරම දූපත මේ තියෙන්නේ මල්වතු ඔය මෙන්න මෙතනින් තමයි ඩොට් එකක් දාලා පෙන්නලා තින්නේ මාන්තායි. මේ මෙතන මාන්තායි කියලා පෙන්නුවේ ප්‍රාග්ඓතිහාසික මානවයන් වාසය කළ කැනීම් කළ ස්ථානයක්. පෙළ පොතේ මාතොට මේ මාන්තායි කියලා දිනේ මාතොට 11 වෙනි පිටුවේ මන්නාරම දූපත රට අභ්‍යන්තරයේ මේ වගේ දිස් වෙන්නේ මේක මල්වතු ඔය මේ තියෙන්නේ මාතොට මාන්තායි. ඊළඟට අහලා තියෙන්නේ බටදොඹලෙන දැන් බටදොඹලෙන ලකුණු කරන් ළමයි එන්න ඕන වල මේ කළු ගඟට සිතියමේ දැන් අපි මෙහෙම පෙන්නුවට පස්සේ මම දීපු සිතියමේ මේ තියෙන්නේ පුත්තලම අර්ධද්වීපය. එතකොට එතනින් පල්ලෙහා මේ තියෙන්නේ හලාවත කලපුව මේක දැදුරුවය. මනේ ඊට පස්සේ පහලට ගියහම මේ තියෙන්නේ මීගමු කලපුව මෙතනින් එළියට ගියා රට මොම යන්නේ මේ තියෙන්නේ කැලණි ගඟ මේක දැදුරුවය. ඒතර කැලණි ගඟෙන් අපි පල්ලෙහාට මෙහෙම වෙරළ දිගේ පහලට එනකොට මෙන්න මේ විදියට මුහුදට වැටෙන ගඟ තමයි කළු ගඟ. හරිනේ. එතකොට මේ කළු ගඟේ මුහුදයින ඉඳලා අපි රට ඇතුළට එනකොට කළු ගඟ මෙහෙම දෙකට බෙදෙනවා. මේක 11 වෙනි පිටුවේ පැහැදිලිව බලා ගන්න පුළුවන් ළමයි ආ. 11 වෙනි පිටුවේ පැහැදිලිව බලා ගන්න පුළුවන් මෙතන.
අපි කළු ගඟේ උඩි පැත්තේ අත්ත දිගේ තමයි යන්නේ. කළු ගඟේ උඩි පැත්තේ අත්තේ යනකොට මෙහෙම අතු කෑල්ලක් තියෙනවා. ආයි ටිකක් දුර යනකොට මෙහෙම අතු දෙකක් තියෙනවා. ගඟ තුනට බෙදලා තියෙන එතනින්. ආයිත් මෙහෙම යනකොට මෙතනින් ගඟ මෙන්න මේ වගේ ස්වරූපයෙන් තියෙන්නේ. ආයිත් කොටස් තුනකට බෙදිලා තියෙනවා. මම ගියේ කළු ගඟේ උඩි පැත්තේ අත්ත දිගේ. එතකොට මේ උඩි පැත්තේ අත්ත මුලින්ම තුනට බෙදෙන තැන නෙමෙයි. කියන්නේ මෙතන නෙමෙයි. මේ මෙතනනේ මුලින්ම තුනට බෙදෙන්නේ. එතන නෙමෙයි. ඒ කළු ගඟේ උඩි පැත්තේ අත්ත දෙවෙනියට තුනට බෙදෙන තැන උඩි පැත්තෙන් මෙන්න මෙහෙම ඩොට් එක දැම්මනම් මේ තියෙන්නේ බට දොඹ ලෙන. මීට වසර 28000කට පෙර ප්‍රාග්ඓතිහාසික මානවයන් වාසය කළ තැනක් අපිට මෙම ස්ථානයේ සිදු කළ කැණීම් වලදී නමා වකුටු කර වල දමන ලද මිනිස් ඇට සැකිල්ලක් හමු වෙලා තියෙනවා. ඊළඟට යාන්නොය අපි යාපනයේ අර්ධද්වීපේ පැත්තෙන් පටන් අරගෙන පහළට ආවොත් මේ පැත්තෙන් පටන් අරගෙන මේ පල්ලෙහාට අපි ආවොත් ඔහොම ඒතොර මෙතනින් මම යාපනයේ පැත්තෙන් මෙහෙම ගගක් දීලා තියෙනවා මුහුදට වැටෙන. යාපනයේ පැත්තෙන් මුහුදට එන කනගරායන් ආරු. ඊට පස්සේ අපි මේ පැත්තට එනකොට මම ත්‍රිකුණාමලයේ බොක්ක මෙහෙම මේ හරියෙන් පෙන්වුවා මේක ත්‍රිකුණාමල බොක්ක කියලා. ඒතර මෙතනින් වැටෙනවා මහවැලි ගඟ. ඊට උඩහින් මේ වැටෙන්නේ යාන්නොය. ඕගොල්ලන්ගේ 52 වෙනි පිටුවේ 10 පන්තියේ පෙළ පොතේ 52 පිටුව බැලුවොත් මෙන්න මේ ගඟේ මෙතනින් ලියලා තියෙනවා යාන් ඔය කියලා. සාමාන්‍ය පෙළ විභාගෙදී අනිවාර්යයෙන්ම ගංගා දෙකක් ලකුණු කරන්න එනවා. මම ඔයගොල්ලන්ට කලින් ගංගා විශාල ප්‍රමාණයක් ලකුණු කරලා කතා කරා පහුගිය විභාගවල තිබුණු ස්ථාන ටික. මේක යාන්නොය. ඊට පස්සේ දේවනගර තියෙන්නේ ලංකාසිටියේ මේ දකුණු වෙරළේ පෙළ පොතේ 52 පිටුවට ගියාම දේවනගර බලා ගන්න පුළුවන්. 52 පිටුවේ පොඩි කඩතොළු වීම ලොකු කඩතොළු වීම ඔම ගියා. මෙතනින් තියෙන නිල්වලා ගඟ. එතකොට මෙන්න මෙතන මේක ගාල්ල මේක වැලිගම මෙන්න මෙතන මේ තියෙන්නේ දේවනගර. 52 පිටුවේ බලා ගන්න පුළුවන්. සීගිරිය අහන්නේ සීගිරිය ලකුණු කරන්න අපි එනවා යාන්නොයට. යාන්නොය ලකුණු කරලා තියෙන්නේ. මෙන්න අපි යාන්නොය ලකුණු කරා. එතකොට යාන්නොය දිගේ රට ඇතුළට එනකොට මෙහෙම තියෙනවා හුරුළු වැව. මේක යාන්නොය කියලා හිතන්න. යාන්නොය ලකුණු කරලා තින්නේ අපි යාන්නොය දිගේ එනකොට මේ අහුවෙන්නේ හුරුළු වැව. ඒතර මෙතනින් හුරුළු ඔය ඉවරයි. මේක යාන්නොය මේක හුරුළුව මෙතනින් ඉවරයි යාන්නොය. මෙතන ඉඳලා අපි සෙන්ටිමීටරයක් විතර පල්ලෙහාට ඇවිල්ලා මෙහෙම ඩොට් එකක් දානවා මේ කෙලින්. මේ හුරුළු වැව නැත්නම් මේ හුරුළු ඔය කෙලින් ඇවිල්ලා සෙන්ටිමීටරක විතර පහළට ඇවිල්ලා අපි දාන ඩොට් එකක්. ඒක තමයි සීගිරිය. පෙළ පොතේ එක සැරේම අපිට සීගිරිය බලා ගන්න තැනක් එතන නැහැ. අලිගල පොතාන පිදුරංගල කියන ස්ථාන තියෙන තැන සීගිරිය. 11 වෙනි පිටුවේ මගන කියන්නේ වරායක් 52 පිටුවේ තමයි තියෙන්නේ මගන වරාය 52 පිටුවේ මගන තියෙන්නේ මේ මම පෙන්ලා තියෙන්නේ පුත්තලම අර්ධද්වීපය මේ තියෙන්නේ පුත්තලම අර්ධද්වීපය. ඒතර මේ අර්ධද්වීපය ඉවරයි මෙතනට ඉවරයි. එපාර දූපත් ටිකක් තියෙනවා මෙහෙම. දූපත් ටිකක් තියෙනවා. ඒ දූපත් ටික ඉවර වෙන තැනින් අපි රට ඇතුළට ආවොත් මේ මෙතනින් පුත්තලම අර්ධද්වීප ඉවරයි. එතනින් උඩ පොඩි දූපත් ටිකක් තියෙනවා. අපි ඒක ඉවර වෙන තැනින් රට ඇතුළට මෙහෙම ආවොත් මෙන්න මෙතනින් තියෙනවා. එතන මෙහෙම පොඩි නැම්මකුත් තියෙනවා රටේ.
නැම්මක් තියෙන මෙතන තමයි මගන. මගන කියන්නේ පැරණි වෙළඳ වරායක්. ඊටසේ කළු ගඟ දැන් කළු ගඟ ලකුණු කරන දෙයක් නෙවෙයි අපි බටදොඹලෙන ලකුණු කරලා තියෙන්නේ කළු ගඟේ. 52 පිටුවට ගියාම කළු ගඟේ නම කළු ගඟ කියලා ලියලා තියෙනවා. ওই බටදොඹලෙන් ලකුණු කරේ කළු ගඟ. ඒතර අපිට ගඟ දිගේ ලියන්නත් පුළුවන් කළු ගඟ කියලා. නැත්නම් එළියෙන් ලියලා ඉතලයක් දාන්නත් පුළුවන් කළු ගඟ. ඊටසේ ගෝකන්න තිත්ත 52 පිටුවේ තියෙනවා ගෝකන්න තිත්ත 52 පිටුවේ ත්‍රිකුණාමල බොක්ක නේද මේම ත්‍රිකුණාමලය අපි කොහොම ඇන්දොතින් එහෙම මහවැලි ගඟ වැටෙන මුහුදට මෙතනින් ඩොට් එක දැම්මනම් මේක තමයි ගෝකන්න තිත්ත. ගෝකන්න තිත්ත. අපි මෙතනට ගෝකන්න තිත්තත් කියලා කියනවා ත්‍රිකුණාමලය කියලාත් කියනවා. මෙතන ලන්දේසි බලකොටුවක් තියෙනවා ෆෙඩ්රික් කොටුව. මෙතන හින්දු කෝවිලක් තියෙනවා කෝණේශ්වරම්. අහලා තියෙන්නේ අපෙන් ගෝකන්න තිත්ත ත්‍රිකුණාමලය. 52 පිටුවේ පැහැදිලිව ලකුණු කරලා තියෙනවා 10 පන්තියේ පෙළපොත. ඊටසේ මහා වාලුකා ගාම කියන්නේ වැලි ගම. මහා වාලුකා ගාම කියන්නේ වැලි ගම. අපි දැන් දේවනගර ලකුණු කරලානේ තියෙන්නේ. දේවනගර ලකුණු කරලා තියෙන තැන ඉඳලා නිල්වලාගඟ මෙතන දේවනගර අපි මෙතනින් මේ පැත්තට එනකොට ඔන්න ඔහම තියෙන ලොකු කඩතොළු වීම. මේක දේවනගර. මේක නිල්වලාගඟ. මෙන්න මෙතන හම් වෙන කඩතොළු වීම. ඒ කඩතොළු වීම ගාවට ගිහින් බලන්න 52 පිටුවේ එතන ඩොට් එකක් දාලා පෙන්නලා තියෙනවා පැරණි වරායක් වාලුකා ගාම. මහා වාලුකා ගාම ඒ කඩතොළු වීම මේ පැත්තෙන් තමයි ඩොට් එක දාලා තියෙන්නේ. කඩතොළු වෙන තැන මේ පැත්තෙන් තමයි ඩොට් එක තියෙන්නේ. මහා වාලුකා ගාම. ජම්බුකෝල පට්ටන සංගමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය රැගෙන ගොඩබැස ස්ථානය යාපනයේ අර්ධද්වීපෙන් පෙන්වන්නේ. මම යාපනයේ අර්ධද්වීපේ අඳින්නේ. අපි ඔහම යාපනයේ පෙන්වුවා. මෙන්න මෙතනින් තමයි තියෙන්නේ ජම්බුකෝල පට්ටන දඹකොළ පටුන. 52 පිටුවේ බලා ගන්න පුළුවන් මේක දඹකොළ පටුන. ජම්බුකෝල පට්ටන සංගමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය රැගෙන ගොඩබැස ස්ථානය. ඊට පස්සේ බූන්දල තියෙන ස්ථානේ බලා ගන්න වෙන 11 වෙනි පිටුවෙන් පෙළපොතේ 11 වෙනි පිටුවේ තමයි බූන්දල තියෙන්නේ. අපි දේවනගර ගාව ඉඳලා මේ පැත්තට ගියොත් සිටියමේ මම දීපු සිටියමේ මෙතනින් තියෙන්නේ වලවේ ගඟ. මේ වලවේ ගඟ. ඔහොම තියෙන්නේ වලවේ ගඟ. ඊළඟට තියෙන්නේ කිරින්දිඔය. ඔහොම. මේ කිරින්දිඔය මුහුදට වැටෙන තැන බලන්න කිරින්දිඔය මුහුදට වැටෙන තැන මෙතනින් චුට්ටක් වැඩිපුර මුහුද පැත්තට ගිහිල්ලා තියෙන්නේ මෙතන. අර දෙවුන්දර තුඩුව වගේ පොඩ්ඩක් මෙතනින් පහළට වැඩිපුර ඇවිල්ලා තියෙන පේනවා ඇති ඕගොල්ලන්ට. සිතියෙන් බැලුවාම ඒතර අපි කිරින්දිඔය මුහුදට වැටෙන තැනින් ඕගොල්ලන්ගේ දකුණු අත පැත්තෙන් වෙරළ අයිනෙන් ඩොට් එක දැම්මහම ඒක තමයි බූන්දල ප්‍රාග්ඓතිහාසික මානවයන් වාසය කරපු වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථානයක් අර්ධ සුෂ්ක කලාපය. ලංකාපටුන කියන්නේ හේමමාලා සහ දන්තකොමරු දළදා වහන්සේ රැගෙන ගොඩ බැහැපු වරාය ලංකාපටුන වරාය පෙළපොතේ දීලා නැහැ. සමහරවිට මම 52 පිටුවේ ළමයින්ටම කියලා ලකුණු කරවල ඇති. ඔය ත්‍රිකුණාමලය බොක්ක අපි ගෝකන්න ලකුණු කරේ මෙතනින්. අපි ඔහම ගෝකන්න මෙතෙන් ලකුණු කරලා තියෙන ගෝකන්න මේ පැත්තට ආවට පස්සේ මෙතනින් මහවැලි මෙහෙම වැටෙන කොටස් වලට බෙදිලා මේක ගෝකන්න තිත්ත. මෙන්න මේ යටි පැත්තට මේ ගෝකන්න තිත්ත තියෙන පැත්ත නෙමෙයි මේක යටි පැත්තට ආවට පස්සේ අපි චුට්ටක් වෙරළ දිගේ පල්ලෙහාට එනකොට මෙන්න මෙතන කඩතොළු වෙලා තියෙනවා. ඒ කඩතොළු වෙච්ච තැන උඩි පැත්තෙන් මෙහෙම ඩොට් එක දැම්මනම් මේ තමයි ලංකා පටුන හේමමාලා සහ දන්තකුමරු දළදාව රැගෙන ගොඩබැස්ස ස්ථානය. මෙතනින් දළදාව ගේනකොට ලංකාව අනුරාධපුර යුගයේ තමයි දළදාව ගේන්නේ. එතකොට මේ රට පාලනය කළේ කීර්තිශ්‍රී මේඝවර්ණාභය රජතුමා. ඒ කියන්නේ මහාසෙන් රජුරුවන්ගේ
පුතා තමයි රට පාලනය කළේ. ඒ කියන්නේ තෝනිගල සෙල්ලිපිය කරවපු රජුරුව. තෝනිගල සෙල්ලිපිය කරවපු කීර්තිශ්‍රී මේඝවර්ණාභය රජුරුවන්ගේ සමයේ තමයි හේමමාලා සහ දන්ත කුමරු දළදා වර්ගන ලංකාවට ගොඩ බහින්නේ. හොඳයි. එතකොට ළමයි මට මේකේ තොර සිතියම් අභ්‍යාස 4ක් දීලා දුන්නා. ඒක තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊළඟට මම ඕගොල්ලන්ට දීලා ඇති 6 වෙනි පාඩමට අදාළ නිබන්ධනය නිදහසෙන් පසු ශ්‍රී ලංකාව කියන පාඩම. හරිනේ? නිදහසෙන් පසු ශ්‍රී ලංකාව කියන පාඩම. ඒතර අපි ඊළඟ දවසේදී ඉස්සෙල්ලම කරන්නේ මේකේ තියෙන සිතියම් අභ්‍යාස ටික කතා කරලා ඉවර කරනවා. මේකේ තියෙන සිතියම් අභ්‍යාසය කතා කරලා ඉවර කරලා ඊළඟට අපි අලුත් පාඩම විදියට 6 වෙනි පාඩම නිදහසෙන් පසු ශ්‍රී ලංකාව කියන පාඩම පටන් ගන්නවා. ඕගොල්ලෝ මේ දවස්වල මේ සතිය ඇතුළත ඒ පාඩමේ අඩුතරම ප්‍රශ්න 30ක් 40ක්වත් ලියලා ඉවර කරලා තියන්න. ඒතර ඉක්මනට අපිට කතා කරලා අපිට අදාළ පාඩම් ටික ඉවර කරගන්න පුළුවන්. මට තව පාඩමක් ඉතුරු වෙලා තියෙනවා 10 පන්තියේ පාඩමක් කරන්න. ඊළඟ සැරේ ඕගොල්ලන් නිබන්ධන ලබා දීමට කටයුතු කරද්දී ඒ 10 පන්ති අන්තිම පාඩමක් ඕගොල්ලන්ට ලැබෙන්න සලස්සලා ඒකත් සාකච්ඡා කරමු. හරිනේ? එහෙනම් අදට අපි පන්ති වැඩ කටයුතු අවසන් කරනවා. ඔක්කොටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් එහෙනම් අයබෝවන්.